භාවිතා ගුණිතය අංක 4 වීඩියෝ එකයි පටන් ගන්න යන්නේ. තුන දක්වා වීඩියෝස් ටික බලන්න. එතකොට මේක අපි කතා කරනවා පොදු අයනාචරණය කියලා පොඩි තියරි පාඩයක්. ඒකම ගානකුත් හදනවා. ඒක මතක් කරගන්න ඕනේ. දැන් කලින් වීඩියෝස් ටික ඔක්කොම බලලා ඉවර කරගන්න. 2020 ළමයින්ට ඔන්න MCQ වලට උදව්වක් වෙන විශේෂ වීඩියෝ එකක් දාලා දෙන එක බලන්න. ඒකම ඉන්ස්ටිටියුට් වෙබ්සයිට් එකේ දැන් මේ වෙද්දී කර්මාන්ත රසායන වීඩියෝස් 8ක් දාලා තියෙන්නේ. තව දෙකක් දාද්දි කර්මාන්ත පරිසරයේ කොටස සෙක්ෂන් එක සම්පූර්ණ ඉවරයි. ඉනෝගනික් වල දැන් 50ක් ඉවරයි. ඒකත් අපි වීඩියෝස් 7ක් දාලා තින්නේ. වීඩියෝස් 15කින් ඉනෝගනික් සම්පූර්ණයෙන් මේක ඉවර කරනවා. එහෙනම් බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් ඒකට අලුතෙන් එකතු වෙලා ඉන්ස්ටිටියුට් සයිට් එකෙන් ඉනෝගනික් සහ කර්මාන්ත පරිසරයේ පාඩම ඉගෙන ගන්න. හරි. එතකොට මේ පොදු අයනාචරණය කියන තියරි පාඩ එකක් පොඩි නෝට් එකක් ඔන්න ලියා ගන්න පුළුවන් මම විස්තරය කියන්නම්. ඊට කලින් ගානක් හදනවා. දැන් මේක ගොන බෝඩක් අහුරු වෙන්න 2003 හතරේ ප්‍රශ්නේ හරව ගන්න ටිකක් පරණ ගානක්. නමුත් මෙන්න මේ කියන ගාන විවිධ පොඩි පොඩි වෙනස්කම් සහිතව එතනින් පස්සේ අවුරුදු ගණනාවක අහලා තිනවා. එතකොට මම මේ අවුරුදු ටිකක් ඕනනම් ඔයාලට කියන්නම්. දැන් අපි හදන්නේ ටිකක් පරණ ගානක් 2003 හතරේ ප්‍රශ්නේ. හරි 2003 වල පේපර් එකේ හතරේ ප්‍රශ්නේ හරව ගන්න. එතකොට මේ ගානම මම ඔයාලට කියන්නම් තව අවුරුදු කිහිපයක් ලියා ගන්න. මේ 2003 හත බලන්න පාස් පේපර්ස් කරන එකේ වටිනාකමට මේක හොඳටම තේරුම් ගන්න අවස්ථාවක්. 2003 හතරේ ප්‍රශ්නේව බලන්න 2010 අවුරුද්දේ බලන්න ආයෙම තියෙනවා. ඊට පස්සේ 2010 අවුරුද්දෙන් පස්සේ 2015 අවුරුද්දේ ආයෙම තියෙනවා. එන්නේ මේ ගානම නිකම් සංවේද ටිකයි සංගව ටිකයි විතරක් වෙනස් කරලා මේ ගානම තියෙනවා 2010 බලන්න 2010 අවුරුද්දේ මේ ගානම තියෙනවා. ඊට පස්සේ 2015 මේ නවපාද 2015 අවුරුද්දේ මේ ගානම තියෙනවා. රයිට්. ඒතර මේක මම තෝරගත්තේ මේකේ ඒ අවශ්‍ය ඔක්කොම තියරි පාඩක ලස්සනට පිළිවෙලකට මට මේකෙන් කියලා දෙන්න පුළුවන් ඔයාලට. හරි. එතකොට මේ දැන් අපෙන් විභාගෙදි මේ ගානේ තියෙන්නේ අවක්ෂේප දෙකක් ඇති වෙන්න පුළුවන් සම්භාවිතාව තියෙද්දි මුලින්ම ඇති වෙන අවක්ෂේපය මොකක්ද කියලා දැන් තියෙන දැනුමත් එක්ක පාවිච්චි කරලා කියන්න පුළුවන්. හරි? අවක්ෂේප දෙකක් ඇති වෙන සම්භාවිතාව තියෙද්දි මුලින්ම ඇති වෙන අවක්ෂේපය මොකක්ද කියලා කියන්න පුළුවන්. රයිට්. එතකොට දැන් කතා කරමු. දැන් කලින් වීඩියෝ එකේ කතා කරනවානේ ආයන දෙන්නෙක් එකතු වෙලා අවක්ෂේපයක් එනවද නැද්ද කියලා ඔප්පු කරන්නේ කොහොමද කියලා. එතනද කිව්වා ඒ අදාළ දෙන මිශ්‍ර වූ මොහොතේදී ආයනික ගුණිතයේ KSP ඉක්මවා යනවා මොකද වෙන්නේ? ආයනික ගුණිතයේ KSP ඉක්මවා තියෙන බැරි හින්දා වැඩිින් තියෙන අයන් ටික අනිවාර්යයෙන්ම අවක්ෂේපෙන්ද අවක්ෂේපයක් ඇති වෙනවා. ආයනික ගුණිතයේ KSP ට සමාන නම් එහෙම අන්න ඒතොර අවක්ෂේපයක් ඇති වෙන්න ඕන්න වෙන්න මොහොතනේ. අවක්ෂේපයක් ඇතිවීමට ඉතාම ආසන්න අවස්ථාවේ කියන්නේ සංතෘප්ත අවස්ථාවේ ද්‍රාවණය තියෙන්නේ. තව චුට්ටක් ඔය ආයන සාන්ද්‍රණය වැඩි වෙච්ච ගමන් ආයනික ගුණිතයේ KSP ඉක්මවා ගිය ගමන් වැඩි ටික අවක්ෂේප වෙනවා. ආයනික ගුණිතයේ KSP ට අඩු නම් අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. හරි අර ආයනික ගුණිතයේ KSP ට සමාන මොහොත ගත්තොත් ඒක අතරමැද අවස්ථාවක් ඇතුළතම අපිට එතනදි කියන්න බෑ අවක්ෂේපයක් එනවා කියලා. අවක්ෂේපයක් යන්තමින් නැති වෙයි කියලා නම් හිතන්න පුළුවන්. අවක්ෂේපයක් එන්න ඕන්න වෙන අවස්ථාව අතරමැද තමයි ආයනික ගුණිතයේ KSP ට සමාන වෙන මොහොත. ආයනික ගුණිතයේ KSP ඉක්මවා යද්දි තමයි අර වැඩියෙන් තියෙන ටික අවක්ෂේප වෙලා ආයනික ගුණිතයේ KSP ට සමානව තියා ගන්නවා. වැඩියෙන් තියෙන ටික අවක්ෂේප වෙනවා. ආයනික ගුණිතයේ KSP ට අඩු නම් පැහැදිලිවම මේ මොහොතේදී අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. ඔන්න ඔය ටික තමයි කලින් වීඩියෝ එකේදී කතා කරේ. ඔන්න ඕ වගේම එකක් තමයි මෙතනත් දැන් මේ ගානේ තියෙන්නේ. එතකොට තියෙනවා එක්තරා ද්‍රාවණයක සෝඩියම් ක්ලෝරයිඩ් සහ පොටෑසියම් ක්‍රෝමේට් අඩංගු. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන දැනුමක් නැති කෙනෙක් නම් ඔයා බලන්න KSP යගෙන දෙනවා AgCl වලයි සිලිට්‍රෝමේට් වලයි කියනවාට පැහැදිලි. එතකොට මෙතන අවශ්‍ය වෙන වෙන්නේ සිලිට්‍රෝමේට් සහ සිලිට්‍රෝමේට් කියන්නේ. හරි 2013 2003 පේපර් එකේ 7 ප්‍රශ්නේ. ඒකේ බලමු. එතකොට ඒකේ තියෙනවා එක්තරා ද්‍රාවණයක NaCl සහ පොටෑසියම් ක්‍රෝමේට් අඩංගුයි කියලා. එතකොට එතන ඇත්තටම සෝඩියම් ප්ලස් වැඩක් නැහැ, පොටෑසියම් ප්ලස් වැඩක් නැහැ. ඒ අවක්ෂේපයට අදාළ ආයන විතරක් පොඩි chart එකක් මේක ප්‍රූෆ් එකකට ගමු. එතකොට අර අවක්ෂේප ගැන අවබෝධයක් නැත්නම් යාට KSP දෙන දත්තවල KSP දීලා තියෙන අවක්ෂේපය තමයි. එතකොට මෙතන KSP දෙනවා AgCl වල, KSP දෙනවා Ag2CrO4 වල. කියන අනිවාර්යයෙන්ම මෙතනදී සිල්වර් අයන ගානට වැදගත්, ක්ලෝරයිඩ් වැදගත්, ක්‍රෝමේට් වැදගත් නේ. සෝඩියම් ප්ලස් පොටෑසියම් ප්ලස් මේ ගානට අවශ්‍ය වෙන්නේ නැති හින්දා බොරුවට ඒවා රූප සටහනට මාක් කරගන්න එපා. ද්‍රාවණයක් තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් කියන එකේ ක්ලෝරයිඩ් ඇවිල්ලා තියෙනවා නේ. සෝඩියම් ක්ලෝරයිඩ් එකෙන් ආපු ක්ලෝරයිඩ් දාන්න තියෙනවා. ඊට පස්සේ ඒකේ සාන්ද්‍රණය ගත්තොත් කීයද? 0.01යි. 0.01ක් සාන්ද්‍රණය වෙච්ච ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. ඊට පස්සේ K2CR4 ඒ ක්‍රෝමේට් තමයි වැදගත් නේ. K2CR4 එකක ක්‍රෝමේට් එකකින්ද කෙලිම ක්‍රෝමේට් සාන්ද්‍රණය දෙකම තමයි. එතකොට ක්‍රෝමේට් සාන්ද්‍රණය කීයද?
ඔය එකත් 0.01 රු කියන්නේ එක් එක් ලවණයේ සාන්ද්‍රණය 0.01 වේ කියන්නේ KCl සාන්ද්‍රණය 0.01යි KCl එකක ක්ලෝරයිඩ් එකක ඉඳ කෙලින්ම KCl සාන්ද්‍රණය NaCl සාන්ද්‍රණය තමයි ක්ලෝරයිඩ් සාන්ද්‍රණය වෙන්නේ. ඊගාට K2CrO සාන්ද්‍රණය 0.01යි කියනවා. එතකොට K2CrO එකක ක්‍රෝමේට් එකක ඉඳ කෙලින්ම ක්‍රෝමේට් සාන්ද්‍රණය වෙන්නේ 0.01ම තමයි. එතකොට මෙන්න සාන්ද්‍රණ. හරි. එතකොට ද්‍රාවණයක් තියෙනවා ක්ලෝරයිඩ් සාන්ද්‍රණය 0.01 සහ ක්‍රෝමේට් සාන්ද්‍රණය 0.01 විදිහට ඒක ගන්න දත්තයක් විදිහට දීලා තියෙනවා. හරි. ඊට පස්සේ මේකට පිටින් දානවලු සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණයක් සෙමින් පොඩ පොඩ දානවලු. සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණය දෙනවා වැදගත් වෙන්නේ මොකද්ද? Ag+ අයන එකට ටික ටික එකතු කරනවලු. ඒතකොට සිල්වර් නයිට්‍රේට් කියන නයිට්‍රේට් වැඩක් වෙන්නේ නැහැ. ඇයි? දැන් මොකද්ද මම වැඩක් වෙනවා වැඩක් වෙන්නේ නැහැ කියලා මේ දෙකක් කියන්නේ? ඔයාට ඉනෝගනික් කියන ධර්මයක් නැත්තම් අවශ්‍ය කරන ධර්මයක් නැත්තම් බලන්න ප්‍රශ්නේ KSP දෙන්නේ කාගෙද කියලා. ප්‍රශ්නේ KSP දෙන්නේ අවක්ෂේපවල. දැන් KSP දෙන්නේ අවක්ෂේප නම් ඒ අවක්ෂේපයට අදාළ අයන විතරයි ගානක් දද්දී වට ඕනේ. දැන් සිල්වර් නයිට්‍රේට් කියන නයිට්‍රේට් වැඩක් නැහැ. අපිට ඕනේ මෙතන අවක්ෂේප දෙකේ ගත්තොත් එimhe AgCl Ag2CrO මොනවා සිල්වර් වැදගත්, ක්ලෝරයිඩ් වැදගත්, ක්‍රෝමේට් වැදගත් නේ. එච්චරයි මාක් කරගන්න ඕනේ. එතකොට දැන් අහනවා KSP දෙනවා AgCl ගේ සහ Ag2CrO ගේ. KSP දීලා අහනවා මොන අවක්ෂේපයද මුලින්ම ඇති වෙන්නේ කියලා AgClද Ag2CrO ද කියලා. හරි මම නම් කියන්නේ මෙච්චරයි. දැන් මෙන්න මේ හිතන්නකෝ අවක්ෂේපයක් ඇතිවන මොහොත දක්වා මෙන්න මේ සාන්ද්‍රණ ලොකුවට වෙනස් වෙන්නේ නැහැ නේද? දැන් මෙතන ඔයා උපකල්පනය කරන්න ඕනේ දැන් මේ AgNO3 ටිකයි කියලා. දැන් හිතන්නකෝ මෙතන පරිමාව තිබ්බ කියලා ඝන සෙන්ටිමීටර් දැන් මේකේ පරිමාවක් දීලා නැහැ. හරි? එතකොට පරිමාවක් අපට අවශ්‍ය නැහැ ගන්න හදන්න. අපි හිතමු නිකන් පරිමාව මෙතන ඝන සෙන්ටිමීටර් 500ක් තිබ්බ කියලා. ඔය ඝන සෙන්ටිමීටර් 500 චුට්ටක් ඉතින් වැඩි වෙනවා මේ පිටින් දාන ද්‍රාවණය නිසා. ඒ වෙනස නොසලකා හැරියොත් ඉතින් ඇත්තටම අවක්ෂේප වීම ආරම්භ වෙනකම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය මේ ලක්ෂණේ තියෙනවානේ. AgCl අවක්ෂේප වෙන පටන් ගන්නකම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය මේ ලක්ෂණේ තියෙනවා. Ag2CrO අවක්ෂේප වීම පටන් ගන්නකම් ඒ ක්‍රෝමේට් සාන්ද්‍රණය මේ යගීම තියෙනවා. හරි? එතකොට හැබැයි මේ පිටින් දාන Ag+ එකේ සාන්ද්‍රණය දුන්නට ඒක වැඩක් නෑ. මොකද එතකොට දැන් එතන ගත්තොත් පරිමාව ලොකුට වෙනස් වෙනවානේ. සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණය බිඳුවක් මේකට දාද්දී එයාගේ පරිමාව මහා විශාල පරිමාවක් වඩ එකවරම පත් වෙනවා. එතකොට ඒ දාන සාන්ද්‍රණය වෙනස් වෙනවා. එතන ඒ සිල්වර් නයිට්‍රේට් ගේ සාන්ද්‍රණය ගානේ දුන්නට ඔය ඒ දත්තේ වැදගත් කරගන්න එපා. මොකද දන්නවද? දැන් මෙහෙමනේ. දැන් මෙතන ගත්තොත් එහෙම මේකට සිල්වර් නයිට්‍රේට් බිඳුවක් දානවා. එතකොට මේ සිල්වර් නයිට්‍රේට් බිඳුවේ පරිමාව මහා සාගරයක් වගේ වැඩි වෙනවා පාට. එතකොට සැලකිලි පරිමාව වෙනසක් වෙද්දී සාන්ද්‍රණය වෙනස් වෙනව නේද? කිසියම් කෙනෙක්ගේ පරිමාව වෙනසක් වෙනකොට ඒකේ සාන්ද්‍රණය වෙනස් වෙනවා. නමුත් දැන් මෙතන ගත්තොත් මේ සිල්වර් නයිට්‍රේට් බිඳුවක් වැටුණා කියලා මෙතන මේ පරිමාව ලොකු වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙතන මේ සාන්ද්‍රණ ලොකු විශාල වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඔයාලා තේරුම් ගන්න. දැන් මේ ගානවා පොඩ්ඩක් ව්‍යාකූල කරවන්න තමයි පටලවන්න තමයි අර සිල්වර් නයිට්‍රේට් එකේ Ag+ එකේ සාන්ද්‍රණය දීලා තියෙන්නේ. හරිද කියන්නේ? කිසියම් ද්‍රාවණයක පරිමාව වෙනස් වෙද්දී තමයි යාගේ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ. හරි? මවුල ගාන වෙනසක් උනේ නැත්තම් ඒ ද්‍රාවණයේ පරිමාව වෙනස් වෙද්දී යාගේ සාන්ද්‍රණය වෙනස් වෙනවා. හරි? තනුක වෙනෝනේ පරිමාව වැඩි වෙද්දී සාන්ද්‍රණය අඩු වෙනවා, දියාරු වෙනවා, තනුක වෙනවා. දැන් මෙතන ගත්තොත් එහෙම මේ ක්ලෝරයිඩ් තියෙන ද්‍රාවණයේ ක්ලෝරයිඩ් මවුල පිටින් දැම්මේ නැහනේ. ක්ලෝරයිඩ් මවුල ගාන එහෙමම තියාගෙන පිටින් දාන ද්‍රාවණයේ හින්දා පරිමාව වැඩි වෙද්දී මේ ක්ලෝරයිඩ් එක දියාරු වෙනවා. සාන්ද්‍රණය අඩු වෙනවා. දැන් ක්‍රෝමේට් පිටින් දැම්මේ නැතුව පරිමාව විතරක් වැඩි වෙද්දී මේ ද්‍රාවණයේ ක්‍රෝමේට් සාන්ද්‍රණය දියාරු වෙනවා. ක්‍රෝමේට් සාන්ද්‍රණය අඩු වෙනවා. ඇත්තටම ගත්තොත් පිටස්තරයෙන් බිඳුවක් දෙකක් හරි වෙන ද්‍රාවණයක් දාද්දී මේකේ පරිමාව චුට්ටක් හරි වැඩි වෙනවා තියනකට වඩා. එතකොට මේ සාන්ද්‍රණය චුට්ටක් විතර අඩු වෙනවා තිබ්බට වඩා. නමුත් දැන් මේ වගේ ගණන් හදද්දී වෙනස් වීම නොසලකා හරිනවා. හරි? දැන් මෙතනදී පිටින් සිල්වර් නයිට්‍රේට් එදීමේදී ක්ලෝරයිඩ්ගේ සහ ක්‍රෝමේට් ආරම්භකවගේ තිබ්බ කියලා අපි හිතන්නේ. මොන අවස්ථාවකද අවක්ෂේප වීම ආරම්භ වන තේ. හැමෝටම පැහැදිලිනේ අවක්ෂේප වීම පටන් ගත්තට පස්සේ නම් මේ ක්ලෝරයිඩ් තැන්පත් වෙනවා, ක්‍රෝමේට් තැන්පත් වෙනවා. එතකොට මේ ද්‍රාවණයේ ජීවිත සාන්ද්‍රණය අඩු වෙනවා කියන එක අවක්ෂේප වෙන පටන් ගත්තට පස්සේ. නමුත් අවක්ෂේප වීම ස්ටාර්ට් එකක් වෙනකම් අවක්ෂේප වීම පටන් ගන්නකම් මේ සාන්ද්‍රණය මේ යාගෙම තියෙනවලු උපකල්පනය කරන්න පුළුවන්. හරි? හේතුව මේ පිටින් දාන කෙනා දාන්නේ ටික නම් එතකොට එතන පරිමාව වෙනස් වීම බොහොම ටිකයි කියනවා ඒ පරිමාව වෙනස නොසලකා හරිනවා. හරි? නමුත් මේ දාන කෙනා බිඳුවක් දෙකක් මේකට වැඩෙද්දී ඉතින් සිල්වර් නයිට්‍රේට් බිඳුවක පරිමාව තිබ්බා කියලා ඝන සෙන්ටිමීටර එකක් ඝන සෙන්ටිමීටර දශම ගානක්. ඒතර ඒ පරිමාව මෙතන මහා ලොකු මහා සාගරයක් වගේ වැඩි වෙනක පාට. ඒතර එයාගේ සාන්ද්‍රණය පැහැදිලිව වෙනස් වෙනවා. හරි?
මෙතන මේගොල්ලෝගේ පරිමාව වෙනස් වුනේ නැති හින්දා පොඩ්ඩක් ඉඳ වෙනස් වුනේ ඒක නිසා හරියදී මේවා සාන්ද්‍ර අපිට එහෙම ගන්න පුළුවන්. ඉතින් මේ ගාන හදද්දි පිටින් දාන සිගනට් එක කියලා දාගමක් සාන්ද්‍රණයක් දාගමක් නැහැ. හරි? තරහම මුලින්ම අවශ්‍ය වෙන්නේ කවුද කියලා. ඔයාලට කරන්න පුළුවන් මෙහෙම දෙයක් මේක තේරෙන්නේ නැත්නම් 50 ෂොට් එකක් දෙන්න. AGCL ගේ බැලන්ස් එක ලියන්න. AGCL ගේ බැලන්ස් එක ලියන්න. KSP ලියන්න. එතකොට ගානනො හදන්න හිතමු නැති නේට්ටුවත් හැදෙනවා. දැන් උදාහරණයක් බලන්න මේකේ AGCL අවශ්‍ය වෙන්නේ බැලන්ස් එක ලියලා බලන්න. වම් පැත්තේ අවශ්‍ය වෙන්නේ දකුණු පැත්තේ ආයෙනවා විදියට. හරි. එතකොට KSP ලියන්නේ ඊගාවට. ඒ ඔක්කොම හරිය කියලා දෙන්නේ KSP ලියන හැටි කොහොමද හරි. එතකොට බලන්න ගානේ KSP දීලා ක්ලෝරයිඩ් ගන්න පුළුවන් මේ ඉලක්කම. එතන සිල්වර් කියනකට උත්තරයක් එනවනේ. එහෙම නිකම්මත් උත්තර ගන්න පුළුවන් මේ. ඒ මොකද්ද කියලා උත්තරේ පොඩ්ඩක් අවබෝධයෙන් ගන්නකොට ඔයාලට තේරෙනවා අපි දැන් මෙහෙමනේ මේකට Ag+ දාගෙන යද්දී එක්තරා මොහොතකදී AgCl ගේ අයනික ගුණිතය KSP ට සමාන වෙනවා. මොකද්ද ඒ අවස්ථාව? AgCl අවක්ෂේප වෙන්න ඕන්න වෙන අවස්ථාව. සංකෘප්ත අවස්ථාව. ඊට වඩා Ag+ දාන්න කියොත් මේ අයනික ගුණිතය වැඩි වෙලා අන්න අයනික ගුණිතය KSP ඉක්මවා ගිහලා අවක්ෂේප වීම පටන් ගන්නවා. පැහැදිලිද? ඒතර මේ ක්ලෝරයිඩ් සාන්ද්‍රණය අපි උපකල්පනය කරනවා මේ ඉලක්කමෙම තියෙනවා කියලා. හරිද? Ag+ ටික දාද්දි ටික Ag+ වැඩි වෙලා අපිට ගන්න පුළුවන් මේ මොහොතේදී අයනික ගුණිතය. අන්න ඒ අයනික ගුණිතය AgCl වල KSP වගේ ඉක්මවා ගියාට පස්සේ මොකද වෙන්නේ? අන්න අවක්ෂේප වෙනවා. හරි? අයනික ගුණිතය KSP ට යන්තම් සමාන වුණා මොකද? අන්න අවක්ෂේප වෙන්න ඕන්න වෙන්නේ ඊටාම ආසන්න අවස්ථාව. පැහැදිලිද? ඒත් අපිට ඒක කියන්න පුළුවන් ඕන නම් AgCl අවක්ෂේප වෙන්න අවශ්‍ය කරන අවම Ag+ ප්‍රමාණය. මේක වෙනස් වෙන්නේ නැහැ. Ag+ කීයක් දැම්මොත්ද යාන්තමට KSP ට මේ අයනික ගුණිතය සමාන වෙලා අවක්ෂේප වෙන්න ඕන්න වෙන අවස්ථාවකට එන්නේ. පැහැදිලිද? එතකොට දැන් කටිය පටලගන්නේ මේ ගානේදී සමහරු මේ Ag+ටත් ඉලක්කමක් ආදේශ කරන්න යනවා. මොකද Ag+ ගේ සාන්ද්‍රණය ගන්න දීලා තියෙනවනේ. ඒ දෙන්නේ මේ පිටස්තරයෙන් දාපු සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය. ඒ ද්‍රාවණයෙන් බිඳුවක් දෙකක් මේකට දාද්දී එතන පරිමාව මහා ගොඩක් වැඩි වෙන හින්දා එතකොට ඒ සාන්ද්‍රණය කොටින්ම අදාළ වෙන්නේ නැහැ වෙන සාන්ද්‍රණයක් බවට පත් වෙනවා. නමුත් මෙතන මෙන්න මේ පරිමාව ආසන්නව සමානයි කියලා උපකල්පනය කරොත් අවක්ෂේප වීම ඇරෙන්න දෙක් මෙන්න මේ සාන්ද්‍රණ මේ ඉලක්කම් වලම ගන්න පුළුවන්. මේ ගන්න පටලවන්නලා Ag+ ගේ සාන්ද්‍රණයත් මෙතනට ආදේශ කරන්න යනක වැරදි. හරි? අපි උපකල්පනය කරන්නේ මෙන්න මේ කොටසේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ කියලා. සිල්වර් නයිට්‍රේට් බිඳුවක් දෙකක් දැම්මා කියලා මෙන්න මේ කොටසේ පරිමාව වෙනසක් වුණේ නැත්නම් මේ සාන්ද්‍රණ අපට අවක්ෂේප වීම ආරම්භ කරනකොට ඒ ඉලක්කම ගන්න පුළුවන් කියන්නේ. ඔය ගානේ වල රවට්ටන්න තමයි වරදන් තමයි AgNO2 සාම්ප්‍රය දීලා තියෙන්නේ. හරි? ඒතකොට KSP දුකම පේන උත්තරයක් ගන්න පුළුවන් KSP දීලා ක්ලෝරයිඩ් තන ඉලක්කම දාන්න පුළුවන්. ඒතකොට ආදේශ කරලා බලමු. AgCl KSP 10 10ක් නේ. මේ පරිණත බවට ආදේශ කරද්දී ඒකත් එක ආදේශ කරනවා. හරි? එතකොට Ag+ කියලා උත්තරයක් එනවනේ නේ. ක්ලෝරයිඩ් 0.01. ඔයාට Ag+ කියලා උත්තරයක් එනවා කීයක්ද? 10 වෙන 8ක් නේ. තාම උඩා ඉලක්කම. හරි. ගාඩේ Ag+ වල එකපාරක් 10 වෙන 8ක් එනවා නේ. එතන මොකද්ද කියවෙන්නේ? එකවාරයක් 10 වෙන 8 කියන බොහොම පුංචි Ag+ සාන්ද්‍රණයක් ආවට පස්සේ අයනික ගුණිතය KSP ට සමාන වෙලා අවක්ෂේපයක් එන්න ඔන්න වෙන අවස්ථාවකටපත් වෙනවා. හැබැයි මෙන්න මීට වඩා Ag+ දාදී තමයි අයනික ගුණිතය KSP ට ඉක්මවා ගිහිල්ලා ඒ වැඩියෙන් තියෙන අයන ප්‍රමාණය තමයි මේ අවක්ෂේප වෙන්නේ. ඒතර මෙතන ඇත්තම ගත්තොත් මොකද්ද මේ වාක්‍යයක් කියන්න පුළුවන් මොකද්ද මේ AgCl අවක්ෂේප වීම ආරම්භ වීම සඳහා තිබිය යුතු අවම කියන අවක්ෂේප වෙන ඔන්න වෙන අවස්ථාවේ තියෙන්න ඕන Ag+ සාන්ද්‍රණය. අර වාක්‍යය දෙන්න පුළුවන් AgCl අවක්ෂේප වීම ආරම්භ සඳහා තිබිය යුතු අවම Ag+ සාන්ද්‍රණය කියලා. හරි ඒකට වාක්‍යය ලියගන්න මම බෝඩේ ලියනවා ලියගන්න මේකට මේ විදිහට මොකද්ද AgCl අවක්ෂේප වීම සඳහා පැවතිය යුතු අවම Ag+ සාන්ද්‍රණය. හරි එතකොට ඔය වගේම පුළුවන් නේද සිල්වර් ක්‍රෝමේට් එකත් හොයන්න. මෙතන මේ හිතුවේ AgCl අවක්ෂේප වීමට තිබිය යුතු අවම Ag+ සාන්ද්‍රණය. එතන අවක්ෂේප වීම ආරම්භීම.
AGCL කියන අවක්ෂේපය ඇති වෙන පටන් ගන්නෙ Ag+ සාන්ද්‍රය මෙන්න මේ ඉලක්කමට ආවට පස්සේ. ඇත්තට මෙතනදී අවක්ෂේපයක් එන්නේ නැහැ. අයනික ගුණිත KSP සමාන මොහොතේ අවක්ෂේපයක් එන්නේ නැහැ. අවක්ෂේපය එන්න ඔන්න මෙන්න අතරමැද අවස්ථාව. හරි. මීට වඩා චුට්ටක් හරි Ag+ වැඩි කරොත් තමයි අයනික ගුණිතේ KSP ඉක්මවා ගිහලා වැඩිපුර තියෙන ටික වැඩිපුර තියෙන ආයන අවක්ෂේපයක් ඇති වෙන්නේ. පැහැදිලිද? නමුත් අපිට හිතන්න පුළුවන් මෙන්න මේ සාන්ද්‍රණය ආපු ගමන් අයනික ගුණිතේ KSP සමානයි. අවක්ෂේපය එන්න ඔන්න මෙන්න අවස්ථාව. අවක්ෂේප වීම ආරම්භ වන අවස්ථාවේ තමයි තියෙන්නේ. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් මේ AGCL අවක්ෂේප වීම ආරම්භීමට තිබිය යුතු අවම AGCL අවක්ෂේපය වීම සඳහා තිබිය යුතු ආරම්භයෙන් තියෙන්න ඕන අවම Ag+ සාන්ද්‍රණය කියන්නේ. හරි? ඔය වගේම සෙල්ලමක් දාන්න පුළුවන් සිලට්‍රෝමේට් වලට. ඔය වගේම සෙල්ලමක් සිලට්‍රෝමේට් වලට දාලා බලන්න එතනත් ඉලක්කමක් එනව නේද කියන්නේ. පැහැදිලිද? සිලට්‍රෝමේට්ටත් මේ වගේම බැලන්ස් එකක් ලියාගෙන සිලට්‍රෝමේට් වලට මේ වගේ බැලන්ස් එකක් ලියාගෙන හරි අර බලන්න KSP ලියන්න සිලබස් දෙකක් ඉන්න සිලබස් වර්ග මොකද නෙවනේ Ag+ දෙයක් Ag+ වර්ගය වාරයක් ක්‍රෝමේට් වෙනවා KSP දීලා තියෙනවා එක වැඩි කිරීම 10 12ක් කියලා. ක්‍රෝමේට් අපිට ගන්න පුළුවන් අර ආරම්භක ක්‍රෝමේට් සාන්ද්‍රණය තමයි අවක්ෂේප වීම ආරම්භ වෙන තෙක් අර ආරම්භක ක්‍රෝමේට් සාන්ද්‍රණය වෙනස් නොවි තිබ්බගේ හිතලා 0.0 ගන්න තිබුණේ. ඒකම ලියා ගන්න ක්‍රෝමේට් වලට. එතකොට අපිට උත්තරයක් ගන්න පුළුවන් Ag2Cr4 අවක්ෂේපය ඇතිවීමට සිලට්‍රෝමේට් අවක්ෂේප වීම ඇරවීමට නේ සිලට්‍රෝමේට් අවක්ෂේප වීම ඇරවීමට තිබිය යුතු අවම සිල සාන්ද්‍රණය නේ හරිද සිලට්‍රෝමේට් අවක්ෂේප වීම ඇරවීමට තිබිය යුතු අවම Ag+ සාන්ද්‍රණය තමයි හොයන්නේ සිලට්‍රෝමේට් අවක්ෂේප වීම ආරම්භයට තියෙන්න ඕන අවම Ag+ සාන්ද්‍රණය කියන අවක්ෂේප වෙන ඔන්න මෙන්න අවස්ථාවට එන්න අවක්ෂේප වෙන ස්ටාර්ට් වෙන කොච්චරක් Ag+ ප්‍රමාණයක් තියෙන්න ඕනද කියන එක. හරි කොච්චරද එන්නකොට 10න් 10ක් වෙනවා Ag+ වර්ගය ඊට පස්සේ වලට 10න් 5ක් වෙනවා නේ. දැන් අර සිල්ව කියන උත්තර දෙකක් එනවනේ. දැන් ඕකෙන් කියන්න පුළුවන් කවුද මුලින්ම එතන අවශ්‍යද කියලා. හරි. දැන් ද්‍රාවණයේ පිටතින් සිල් නයිට්‍රේට් දාගෙන යද්දී ටික ටිකනේ සිල්වස් සාන්ද්‍රණය වැඩි වෙන්නේ. පැහැදිලිද? එතකොට දැන් මෙතන ගත්තොත් 10/5ක් ඕනේ. කලින් AgCl අවක්ෂේප වෙනවා 10/8යි. අඩු ඉලක්කමනේ මාධ්‍ය මුලින් ඇති වෙන්නේ. පිටින් සිල්වර් නයිට්‍රේට් දාගෙන ටික ටිකනේ Ag+ වැඩි වෙන්නේ. එහෙනම් අවක්ෂේප වීමට අඩු Ag+ ප්‍රමාණයක් අවශ්‍ය ලාවනේ තමයි මුලින් අවක්ෂේප වෙන්නේ. කොච්චරයි? හරි. පැහැදිලි මේ කියන්නේ. එතකොට දැන් ඔයාට එකේ ඉඳන් 30ට ගණන් කරන්න කිව්වොත් එහෙම මුලින් හම්බෙන්නේ 12ද 28ද 12නේ. පැහැදිලි කියන්නේ. අර ද්‍රාවණයට පිටතින් Ag+ දාගෙන යද්දී පිටින් Ag+ දාගෙන යද්දී Ag+ සාන්ද්‍රණය ටික ටික වැඩි වෙනවා ද්‍රාවණයේ. පැහැදිලිද කියන්නේ? ද්‍රාවණයේ AgNO2 දාගෙන යද්දී පිටතින් තව දාන Ag+ සාන්ද්‍රණය ටික ටික වැඩි වෙනවා. එතකොට එතනදී අඩු ඉලක්කමනේ මාධ්‍ය මුලින් ඇති වෙන්නේ. තව Ag+ දැම්මම තව සාන්ද්‍රණය Ag+ වැඩි වෙන්නේ. ඒතරා දැන් කලින් හෙව්වා AgCl අවක්ෂේප වෙනවා නම් කොච්චරක් Ag+ ඕනද? එකපාරයක් 10/8ක්. 0.07කුයි එකක් නේ. මෙතන 0.04කුයි එකක් කියන්නේ මේක ලොකු ඉලක්කමක් නේද? 10/5 ලොකුයි 10/8ට වඩා නේ. එතකොට AgCl අවශ්‍ය වෙන්න අවශ්‍ය කරන්නේ 10/8ක් සාන්ද්‍රණයක් Ag+ අඩු ඉලක්කම මේක ඊටට වැඩි. ඉතින් වැඩි සිලෝරස් සාන්ද්‍රණයක් වෙන්න නම් තව දාන්න ඕනේ. මුලදී ඇති වෙන්නේ නැහැ නේ කියන්නේ නේද? මුලින්ම දෙන අවශ්‍ය වෙයි AgCl. පැහැදිලි කියන්නේ. එතකොට ඒ ටික ටික Ag+ පිටින් දාද්දී එන්නේ Ag+ වැඩි වෙන්නේ. එහෙනම් මාධ්‍ය මුලින් ඇති වෙන්නේ අඩු Ag+ සාන්ද්‍රණයනේ. එහෙනම් අවශ්‍ය වෙන අඩු Ag+ සාන්ද්‍රණයක් වුණ අවශ්‍යය තමයි මුලින්ම අවශ්‍ය වෙන්නේ. කොහොම සරලයි. හරි. ඒතකොට අන්තිම වාක්‍යය ලියන්න ඕනේ. අවශ්‍යපය ඇති මේ සඳහා වඩාත් අඩු Ag+ සාන්ද්‍රණයක් අවශ්‍ය කරන්නේ AgCl සඳහා. ඒ වෙන්නේ AgCl අවශ්‍ය කරන පණුවෙම ඇති වෙන්නේ. හරි. ඒතකොට හරිනේ 10/5ක් වෙනවා Ag2Cr4 අවශ්‍යපය ඇති වෙන නම් Ag+ ඕන. නමුත් AgCl අවශ්‍යපය ඇති වෙන ඕන කරන්නේ 10/8ක්. කුඩා වේගයක්. ඒකට මතක තියාගන්න. අවක්ෂේප වීම සඳහා අඩු සිලබස් සාන්ද්‍රණයක් අවශ්‍ය කරන අවක්ෂේපය තමයි මුලින්ම ඇති වෙන්නේ. හරි. ඒක මතක තියාගන්න එක.
යම් කිසි අවක්ෂේප දෙකක් ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා. දැන් උදාහරණයක් මෙතන ගත්තොත් එහෙම මොකද සම්භාවිතාව? ද්‍රාවණයේ ක්ලෝරයිඩ් තිබුණ හින්දා Ag+ දාන්නේ AgCl අවක්ෂේප වෙන්නත් පුළුවන්. හරි? AgCl අවක්ෂේපෙම ඇරෙනවා ඇත්තටම අදාළ අයනික මුද්දේ KSP ට සමාන මොහොතේ අවක්ෂේපයක් ඇති වෙන්න ඕන වෙන්නේ. ඉතින් පස්සේ AgCl අවක්ෂේපය ඇති වෙනවා තවත් Ag+ දැම්ම ගමන්නේ. සිලින් රෝමේට්ටත් අවශ්‍ය අවම කරන අවම Ag+ සාන්ද්‍රණයක් තියෙනවා. ඒ කියන්නේ අවක්ෂේපයක් ඇති වෙන ඕන වෙන අවස්ථාව සිලින් රෝමේට්ටේ. ඉතින් පස්සේ තවත් Ag+ දැම්මොත් අනිවාර්යෙන් Ag2Cl අවක්ෂේප වෙනවා නේ. එතෙන්දී අපිට හොයාගන්න පුළුවන් මේ ඉලක්කම් දෙක පාවිච්චි කරලා Ag+ දාන Ag+ සාන්ද්‍රණය වැඩි වෙනවනේ. අඩු ඉලක්කවනේ මුලින්ම මාධ්‍ය ඇති වෙන්නේ. දැන් ඔයාලට කියනම් 50ට ගණන් කරන්න ගියොත් එහෙම ඔයා 12 කිව්වට පස්සේ 32 කියන්නේ. තේරෙනවද කියන්නේ? අඩු ඉලක්කවනේ මුලින් කියවෙන්නේ. ඒ වගේ තමයි පිටින් Ag+ දාගෙන යද්දී මුලින්ම හම්බ වෙන්නේ අඩු Ag+ සාන්ද්‍රණය. තව Ag+ දැම්මොත් තවත් Ag+ සාන්ද්‍රණය වැඩි වෙන්නේ. එහෙනම් මේ දෙන්නගෙන් අවක්ෂේපය ඇතිවීම සඳහා අඩු Ag+ සාන්ද්‍රණයක් අවශ්‍ය කරන අවක්ෂේපය තමයි බලමුම ඇති වෙන්නේ. ඒතකොට මෙතන ගත්තොත් AgCl අවක්ෂේප වෙන 10 වෙන 8යි Ag2Cr4 අවක්ෂේප වෙන 10 වෙන 5යි. ඒතකොට 10 වෙනාට ගොඩක් කුඩා හින්දා 10ට 5ට වඩා නම් මොකක්ද කියන්න පුළුවන්? පළමුවෙන් ඇති වෙන අවක්ෂේපය AgCl වේ. එහෙනම් මේ වගේ ගණන් හදන ෆෝමැට් එක කියන්නේ මේ එහෙම මතක තියන්න කියන්න කවන්නේ මොකද දන්නවද? 2010 බලන්න 2015 බලන්න එකම දේ. එතන මේ වගේ ගණන් හදන ෆෝමැට් එක තමයි වෙන වෙනම KSP බැලන්ස් ප්‍රකාශනය වලියලා බැලන්ස් එකයි KSP එකයි වෙන වෙනම ලියලා ඉවරලා ගාන නොහැදුවත් කවන්නේ නැහැ. බැලන්ස් එකයි KSP එකයි ඔක ලියලා දාන්න නිකම්ම උත්තර ටික මොනවා හරි එනවා. ඒ ටිකක් ලියලා ලකුණු ගන්න පුළුවන්. හරිද? එතකොට අපිට දුන්නොත් ඔන්න යම් ද්‍රාවණයක එකම ද්‍රාවණයක අයන දෙන්නෙක් ඉන්න මෙන්න මෙච්චරයි මේ අයනේ මෙච්චරයි මේ අයන සාන්ද්‍රණ දීලා පිටින් මෙන්න මෙහෙම කෙනෙක් දාද්දී අවක්ෂේපයක් එන්නේ කවුද මුලින්ම එන්නේ කියලා හොත් එම අවක්ෂේප දෙකක් ඇතිවීමේ සම්භාවිතාව තියෙනවා. දැන් මෙතන අතෝ AgCl Ag2Cr හරි අවක්ෂේප දෙකක් ඇතිවීමේ සම්භාවිතාව තියෙන අවස්ථාවක හරිද කවුද මුලින්ම ඇති වෙන අවක්ෂේප කියලා අපි අහුවොත් මොකද අපි කරන ප්ලෑන් එක අපි කරන්නේ එක අවක්ෂේපයක බැලන්ස් එකයි KSP එකයි ලියනවා. ලියලා බලනවා එයා ඇති වෙන්න නම් එයාගේ අවක්ෂේප එන්න නම් කොච්චරක් අදාළයි තියෙන්න ඕනද? ඊළඟට අනිත් කෙනාගේ බැලන්ස් එකයි KSP එකයි ලියලා බලනවා අන්න අනිත් අවක්ෂේපය ඇති වෙන්න නම් කොච්චරක් Ag+ මොන හරි ආයෙ එන්න ඕනද කියලා. එකම අයන උත්තර දෙයක් දෙනවා ඒක. දැන් මෙතන Ag+ උත්තර දෙයක් ආවා. එතනින් අවශ්‍ය වෙන අඩු අයන සාන්ද්‍රණයක් අවශ්‍ය කරන ලාවණය තමයි පළවෙනි අවශ්‍යම වෙන්නේ. හරි? දැන් සමහරු KSP දිහා බලලා උත්තරේ කියනවා. KSP දිහා බලලා උත්තරේ කියන්න පුළුවන් එකම ඒකක දින KSP න. එකම වගේ අවශ්‍යපන. දැන් උදාහරණයක් AgCl Ag2R වගේ නම්. හරි? හැබැයි එහෙම කියන්න අර අයන වල සාන්ද්‍රණ සමානව තියෙනවා. දැන් සමහර පුරුදුනෝ මෙහෙම. සමහරු කියනවා අඩු KSP අගයක් තියෙනවා කියන්නේ ආයන සාන්ද්‍රණ අඩු හින්දා KSP අඩු වෙනා වලින් අවශ්‍ය වෙනවායි කියලා. ඒක හැබැයි හැමතැනම බලමු දෙයක් නෙමෙයි. දැන් කතන්දරේ ඇත්ත. හරිද? KSP අගේ ගොඩක් අඩුයි කියන්නේ මොකද? AQ සාන්ද්‍රණ අඩුයි කියන එකනේ. මොනවා හරි ආයන වල දිය වෙලා ඉන්න පුළුවන් ඒක සාන්ද්‍රණ ජලී ධාතු සාන්ද්‍රණ අඩු නිසා තමයි KSP ට අඩු ඉලක්කමක් එන්නේ. ඒක යම්කිසි තර්කයක් තියෙනවා KSP අඩුයි කියන්නේ ආයන වල සාන්ද්‍රණේ අඩු වෙන්න ඕනේ නම් අඩු ඉලක්කමකින් තමයි මුලින් ඇති වෙන්නේ. එයා මුලින් අවශ්‍ය වෙනවා කියන්නේ. නමුත් බලන්න අයන දෙන්නෙක් බලපානවනේ. අයනික ගුණ දෙන අයන දෙන්නෙක් බලපාන. එක අයනයක් නෙමෙයි. අනික් කාරණේ තමයි KSP අගේට අර වර්ගය ගණේ ඒවත් බලපානවනේ. දැන් AgCl ගේ Ag+ වාරයක් ක්ලෝරයිඩ්. Ag2Cr4 ගේ Ag+ ගේ වර්ගයේ වාරයක් ක්‍රෝමේට්. එතකොට අර KSP ගේ ඒකකයක් එකට බලපාන. හරි අදාළ අවශ්‍යපේ අයන කීයක් තියෙනවද කියන එක බලපාන. දැන් නිකන් KSP අගේ දිහා බලලා කියන එක සාධාරණ නෑ. මෙයාගේ KSP අඩුයි. ඒකින්ද මෙයාගේ අයන සාන්ද්‍රණ අඩුයි. එහෙනම් මෙයාට අයන සාන්ද්‍රණය අඩු වෙන්න ඕනේ. මෙයා මුලින් කියනවා කියලා කියන එක සාධාරණ නෑ හැමතිස්සෙම. කියන්න පුළුවන් අවස්ථා තියෙන පුළුවන් එකම වගේ අවක්ෂේප දෙන්නේ සහ එක අයනික සාන්ද්‍රණය දෙන්නා කියන ඉලක්කම. හරි මේ වගේ අවස්ථාවලදී නමුත් පොදුවේ ගත්තොත් මේ ගණන් හදන්නේ මේ විදිහට KSP දිහා විතරක් බලලා කියන එක සාධාරණ නෑ. මොකද අර වර්ගයේ ධනයේ පද අයන ප්‍රමාණ බලපානවා KSP වලට නේ. එතකොට ඒකින්ද පොදුවේ කියන්න පුළුවන් ඕනනම් KSP අගේ අඩුයි කියන්නේ අයන වල සාන්ද්‍රණේ අඩුයි නම් ඒ වගේ අවක්ෂේප ඉක්මනට එනවා කියන එක. හරි? නමුත් ඒකට තවත් සාධක බලපාන නිසා ඒ කියන්නේ වර්ග වෙනවා, ඝනය වෙනවා, ප්‍රකාශනයේ ගුණාකාරය බලපාන නිසා හැමතිස්සෙම කියන්න යන්න එපා. හැමතිස්සෙම පොදු විදිය මොකද්ද? අවක්ෂේප දෙකක් ඇතිවීමේ සම්භාවිතාව තියෙනවා නම් අවක්ෂේප දෙකක් ඇතිවීමේ සම්භාවිතාව තියෙනවා නම් කරන්න ඕනේ. වෙන වෙනම හොයන්න මෙන්න මේ අවක්ෂේපය ඇති වෙන්න නම් මෙන්න මෙච්චරක් මේ කෙනා තියෙන්න ඕනේ. මෙන්න මේ අවශ්‍යපය තියෙන්න නම් මෙන්න මේ යන්නේ මෙච්චරක් තියෙන්න ඕනේ. එකම අයනේ ඉලක්කම් දෙකක් ආවට අවශ්‍ය මොකද්ද අපි කරන්නේ? ඒ ඉලක්කම් දෙකෙන් අඩු සාන්ද්‍රණයක් අවශ්‍ය කරන අවශ්‍යප වෙන අඩුවෙන් ඒ සාන්ද්‍රණය අවශ්‍ය කරන අවශ්‍යපය තමයි පළවෙනි වෙනුවටම ඇති වෙන්නේ. හරි ඔනෝ තමයි එතකොට මේ වගේ ගණන් හදන්න. දැන් මේකේ අන්තිම ගාල බලන්න.
දෙවෙනි කෑල්ල දැන් ඔයා මුලින්ම ගිහුවා මුලින්ම අවශ්‍යප වුණේ AgCl දෙවෙනියට අවශ්‍ය වෙන්නේ Ag2CrO කියලා නේ. ඊට පස්සේ කියනවා දෙවන ලවණය යන්ත්‍රයෙන් අවශ්‍යප අරගෙන මොහොතේ කියන්නේ Ag2CrO අවශ්‍ය වීම අරගෙන මොහොතේ. හරි. එතකොට සිල්වර් ක්ලෝරයිඩ් අවශ්‍ය වෙන පටන් ගන්නනේ නේ. දෙවන කෙනා Ag2CrO අවශ්‍ය වීම අරගෙන මොහොතේදී. හරි. Ag2CrO අවශ්‍ය වීම ආරම්භන මොහොත ගත්තොත් දෙවන ලවණය කියලා කියන්නේ Ag2CrO නේ. ඔන්න සිල්වර් ක්‍රෝමේට් Ag2CrO අවශ්‍ය වීම අරගෙන මොහොත ගත්තොත් ඒ වෙද්දී AgCl කින් කොටසක් අවශ්‍ය වෙලා. හරි තාමත් සිල්වර් ක්‍රෝමේට් අවශ්‍ය වෙන පටන් ගන්න නැහැ. දැන් තමයි පටන් ගන්න හදන්නේ. නමුත් ඒ වෙද්දී පළමුවෙන්ම අපි ඔප්පු කරා දැන් AgCl මුලින්ම අවශ්‍ය වෙනවා කියලා නේ. අන්නේ මොහොතේ ආ දෙයක් ගන්න මොකද්ද? සිල්වර් ක්‍රෝමේට් අවශ්‍ය වීම පටන් ගන්න නම් අවම සිල්වර් කොච්චරද? තියෙනවද? 10ට 5ක් නේද? 10ට 5ක් කියලා ආවා. හරි. ද්‍රාවණයේ තුල සිල්වර් ප්ලස් අයන මෙන්න මේ ඉලක්කමට පත් වුණාට පස්සේ තමයි සිල්වර් ක්‍රෝමේට් අයන සිල්වර් ක්‍රෝමේට් අවශ්‍ය වෙන පටන් ගන්නෙ. මෙන්න සිල්වර් ප්ලස් කියන ඉලක්කම. හැබැයි ඒ වෙද්දි ද්‍රාවණයේ පතුලේ AgCl අවශ්‍යම වෙලා. හරි. ද්‍රාවණයේ ක්ලෝරයිඩ් ටිකක් ඉන්නවා. සමතුලිතව. හරිද? එතකොට මේ Ag+ කියන අයනේ එතකොට AgCl ගේ බැලන්ස් එකටත් අයිති Ag2CrO ගේ බැලන්ස් එකටත් අයිති. පැහැදිලි මේ කියන්නේ. එතකොට ගාන හොඳට තේරුම් ගන්න වචනේ දෙවන සිල්වර් ලවණේ යන්ත්‍රයෙන් අවශ්‍ය වීම අරගෙන මොහොතේ. දෙවන සිල්වර් ලවණේ කිව්වේ දෙවනියට අවශ්‍ය වෙන කෙනා මොකද Ag2CrO4. අනේ Ag2CrO අවශ්‍ය වීම අරගෙන මොහොතේ ඒ වෙද්දි හැබැයි AgCl කොටසක් අවශ්‍ය වෙලා. හරි? ගානවා දන්නව කලින් අපි හෙව්වා යන්තමට. ඒ කියන්නේ අවශ්‍ය වෙන ඔන්න මෙන්න මොහොතේදී සිල්වර් ක්‍රෝමේට් කොච්චරක් සිල්වර් තියෙනවද? 10ට 5ක් නේ අපට ආවේ නේ. ගාන කොටස බලන්න. Ag2CrO අවශ්‍ය වෙන ඔන්න මෙන්න මොහොතේදී Ag+ ආන්නේ 10ට 5ක් එනවා නේ. එතකොට ඔන්න ඒ 10ට 5 කියන ඉලක්කම AgClටත් අයිති නේද? මොකද එකම අයනේ එකම මොහොතේ දෙන්නට දෙකක් වෙන්න බෑනේ. AgCl එක Ag+ ප්‍රමාණයකුයි Ag2CrO තව Ag+ ප්‍රමාණයකුයි වෙන්න බෑනේ. මේ එකම මොහොතේ එකම අයන. හරි? සිල්වර් ක්‍රෝමේට් අවශ්‍යම අරගෙන මොහොතේ ගත්තොත් ඒ වෙද්දී AgCl අවශ්‍යම වෙලා ඉවරයි කොටස. හරි? එතකොට ද්‍රාවණයේ හැබැයි තවත් ක්ලෝරයිඩ් ටිකක් තියෙනවා. ඔක්කොම අවශ්‍ය කරන්නේ බෑනේ. කොහොම කරාමත් නේ යම් ප්‍රමාණයක් සම්බන්ධව ද්‍රාවණය තියෙන්නේ බෑ. එතකොට මෙන්න මේ මොහොතේ Ag+ සාන්ද්‍රණය නම් AgClටත් අයිති නේද? පැහැදිලිද? ඒතර මේ මොහොතේ මේ Ag+ ගේ සාන්ද්‍රණය AgCl වලටත් අයිති. පැහැදිලිද? පොඩක් නෝට් එකක් දාගන්න. මෙන්න Ag+ සාන්ද්‍රණය AgCl සම්තුලිතයටත් අදාළයි කියලා මේ Ag+ සාන්ද්‍රණය. මොකද එකම මොහොතක් නේ. එකම ද්‍රාවණය එකම වෙලාවක්. හරි? එකම ද්‍රාවණය එකම වෙලාවක් ඉඳලා මෙන්න මේ කියන මොහොතේ Ag+ සාන්ද්‍රණය 10ට 5යි. ඔය පැන්සලෙන් ලියාගන්න. අන්න Ag+ ගේ සාන්ද්‍රණය AgCl බැලන්ස් එකටත් අදාළයි. එහෙනම් ආයේ AgCl ගේ බැලන්ස් එක ලියලා බලන්න කේස් B ලියලා මේ ඉලක්ක මෙතන ආදේශ කරලා අර ක්ලෝරයිඩ් ගන්නවන්න පුළුවන්. මොකද ගානේ අහන්නේ ඉතිරි වෙලා තියෙන ක්ලෝරයිඩ් ගානනේ. ඇනයින් කියන්නේ මේ ක්ලෝරයිඩ් කියන්නේ නේ. පළමුවෙන්ම අවශ්‍යක වුණා AgCl. නමුත් ක්ලෝරයිඩ් ඔක්කොම ටිකම අවශ්‍ය වෙලා නැහැ. තවත් ටිකක් ඉතුරු තියෙනවා. ඉතුරු ඇති ඇනයින් කියන්නේ ක්ලෝරයිඩ් ටික. මොකද තාම සිල්වර් ක්‍රෝමේට් අවශ්‍ය වෙන පටන් ගන්න නැහැ. ප්‍රශ්නේ වචනේ බලන්න. මොකද්ද කියන්නේ? ද්‍රාවණයේ දෙවන සිල්වර් ලවණය සිල්වර් ක්‍රෝමේට් යන්ත්‍රණයේ අවශ්‍ය වෙන අරගෙන මොහොත 9 5ක් Ag+ තියෙන මොහොත. හරි? මේ මොහොතේදී පළමු අවශ්‍ය වූ සිල්වර් ලවණය කියන්නේ AgCl. AgCl අවශ්‍ය වුණා වෙලා තියෙනවා. ඒ තවමත් අවශ්‍ය වෙන ඉතිරි යන කියන්නේ ක්ලෝරයිඩ්. තවමත් අවශ්‍ය වෙන ද්‍රාවණයේ තුරු ක්ලෝරයිඩ් සාන්ද්‍රණය සොයන්න ඕනේ. පැහැදිලි කියන්නේ? මේ කියන්නේ මොකක්වත් නෙමෙයි. දෙවන සිල්වර් ලවණය අවශ්‍ය වෙන මොහොත කියන්නේ සිල්වර් ක්‍රෝමේට් අවශ්‍ය වෙන මොහොත. මේ කියන්නේ සිල්වර් ක්‍රෝමේට් අවශ්‍ය වෙන මොහොතේදී ඒ Ag+ සාන්ද්‍රණයම AgCl බැලන්ස් එකක් දැන් තියෙනවනේ. දැන් AgCl බැලන්ස් එකට මේ Ag+ ඉලක්කම අයිතිනේ. එහෙනම් ඉතින්ට ඒක දාලා ක්ලෝරයිඩ් ගන්නවා නේ මේ කියන්නේ. පැහැදිලි නේද? ගාන පොඩ්ඩක් අපි තියරි එකක් විදිහට තේරුම් ගමු. අපට අදින් පස්සේ කිව්වොත් එහෙම අවක්ෂේප දෙකක් ඇති වෙන්න පුළුවන් සම්භාවිතාවක් ඇත. කවුද මුලින්ම ඇති වෙන අවක්ෂේපය සොයන්නේ කියලා මොකක්ද අපේ ප්ලෑන් එක? අපි එක එක්කෙනාට වෙන වෙනම බැලන්ස් එකයි කේස් එක කියලා හොයනවා. මෙන්න මෙයා අවක්ෂේප වෙන්නම් කොච්චරක් මෙයානේ ඕනද? අනිත් කෙනා අවක්ෂේප වෙන්නම් කොච්චරක් මෙයානේ ඕනද?
ඔන්නේ ආපු උත්තර දෙකෙන් අඩු උත්තරේ ආපු කෙනානේ මුලින්ම මාතෘකාව ඇති වෙන සාමනේ අඩු ඉලක්කමනේ නම් අඩුවෙන් ආදාලා යන සාමනේ ඕන කරන දැන් පළවෙනි ඇති වෙන්නේ. දැන් මෙතෙන්දී අපි කිව්වා එහෙනම් AGCL තමයි පළවෙනිම ආක්ෂේප උනේ කියලා. නමුත් දැන් ගන්න දෙවෙනි කොටස යනවා පළවෙනිම AGCL ආක්ෂේප වෙලා දෙවෙනි කෙනා AG2CR කෝ ආක්ෂේප වෙන මොහොත. අපි මේ මොහොත ගැන ඉස්සෙල්ලා කතා කරා. AG2CR කෝ ආක්ෂේප වෙන ඔන්න මෙන්න අවස්ථාවේදී සිලබස් 15ක් තියෙනවා. නමුත් ඒ වෙද්දී AGCL කින් කොටසක් ආක්ෂේප වෙලා. ද්‍රාවණයේ තිබ්බ ක්ලෝරයිඩ් වලින් කොටසක් ආක්ෂේප වෙලානේ. එහෙනම් අර ආරම්භ ක්ලෝරයිඩ් සාන්ද්‍රය දැන් නම් වෙනස් වෙලා. ඇයි? ආරම්භ ක්ලෝරයිඩ් සාන්ද්‍රය 0.01 කිලෝ වටාවනේ. ඒ ආරම්භක 0.01 නේ තිබුණු සාන්ද්‍රයනේ. ඒ 0.01 දැන් වෙනස් වෙලා. මොකද මේ වෙද්දි ක්ලෝරයිඩ් කින් කොටසක් ආක්ෂේප වෙලා. ක්‍රෝමේට් තාම ආක්ෂේප වෙන පටන් ගන්න ඕන වෙන්නේ. ඒ කියන්නේ ක්‍රෝමේට් කි 0.01 කියන සාන්ද්‍රය තාම තැම්පත් වෙන පටන් ගන්න නැහැ. ක්‍රෝමේට් කියන ඒකේ මම කොට ගන්න පුළුවන්. නමුත් මේ වෙද්දි AgCl තැම්පත් වුන නිසා ක්ලෝරයිඩ් කි තිබුණු 0.01 කියන සාන්ද්‍රය දැන් සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. මොකද දැන් ආක්ෂේපය ඇති වෙලා ටිකක් වෙලා ගිහිල්ලා. AgCl වල. එතකොට අපේ ගානේ මේ සිලට්‍රෝමෙන්ට ආක්ෂේපම ආරම්භ වන මොහොත ගන්නේ. අපි මේ මොහොතේ Ag+ සාන්ද්‍රය දන්නවා. මෙන්න කලින් කියුවා. එහෙනම් එකම ද්‍රාවණය එකම මොහොතක්නේ. එකම ද්‍රාවණය එකම මොහොතක් නම් මෙන්න මේ කියන Ag+ සාන්ද්‍රය දැන් AgCl අවක්ෂේපයටත් අයිති. එහෙනම් මේ ඉලක්කවම AgCl අවක්ෂේපයටත් දාලා බැලන්ස් එක ලියලා KSP එක ලියලා වාර උත්තරේ ගන්න පුළුවන්. හරි? ඒතකොට ගෙලින්ම බැලන්ස් එක ලියුවා AgCl වලට දැන් පිටින් කොච්චර Ag+ දැම්මා වුණත් අයනික මුල් දෙක ගන්න Ag+ ආරයක් ක්ලෝරයිඩ් නේ. ඒක KSP ඉක්මවා පවත්වා ගන්න බෑ. Ag+ කව වැඩි වෙන්න තියෙන අයන තැන්පත් කරගෙන නිතරම අයනික මුල් දෙක KSP ට සමානව පවත්වා ගන්න. හරි ඒකට තේරෙනවා. KSP එක ලියවන පස්සේ උත්තරේ ගන්න පුළුවන්. දෙවන සිල්වලාවනේ සිල්ව ක්‍රෝමේට් ආක්ෂේප වෙන මොහොතේ Ag+ සාන්ද්‍රය මේක නම් මුලින් පළවෙනි කැලේ එවුවානේ. එහෙනම් මේ මොහොතේදී මේ බැලන්ස් එකක් තියෙන හින්දා මෙන්න මේ ඉලක්කම මෙතනටත් අයිති. හරි? එතකොට KSP 10ක් නම් 10ක් වර්ග දෙනවා නේ. KSP 10ක් 10ක් AgCl වල වෙනස් වෙන්නේ නැහැ. KSP කියන්නේ උෂ්ණාන්තය මත විතරක් දාපවදින නියතවයක් අදාළ සමගකට ලාක්ෂණික අවයවයක්. ඒත් මේ Ag+ සාන්ද්‍රය මෙන්න මේ බැලන්ස් එකට අයිති නේ. ඒකෙම දාන්න අන්න අන්ක්ලෝරයිඩ් ගන්න යනවා. ඉතින් ආඩ පැහැදිලි මොකද්ද? ක්ලෝරයිඩ් නෝ කියන්නේ දැන් ආරම්භයේ ක්ලෝරයිඩ් කොච්චරද තිබුණාද සාන්ද්‍රණය? ආරම්භයේ ක්ලෝරයිඩ් 0.01 කියන්නේ දැන් 0.0.0.0 කියන්නේ අඩු වෙනානේ සෑහෙන. 0.01 තිබ්බේ ක්ලෝරයිඩ් ප්‍රමාණය තැන්පත් වෙද්දී අඩු වෙන හින්දා දැන් මේ අලුතෙන් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය 0.0.0.0 එකක්. මේ කියන්නේ පාඩේ නෝ දැන් මේ දෙවන ලවණය වෙන සිලට්‍රෝමේට ආක්ෂේපම ආරම්භ වන මොහොතේදී පළවෙනිම ආක්ෂේප උනානේ AgCl. එතන තිබ්බ ක්ලෝරයිඩ් වලින් සෑහෙන ප්‍රමාණයක් දැන් ආක්ෂේප වෙලා තියෙනවා. හරි? චුට්ටයි මේ ඉතුරුලා තියෙන්නේ. ඉතුරු ගන්න නැහැ හොයන්න කියලා කිව්වේ. දැන් හරි නම් ඒකනේ. අන්තිමට උපකල්පන තමයි මොකද්ද? උපකල්පනය මොකද්ද? දැන් උපකල්පනේ අර AgCl ආක්ෂේප වීම ආරම්භන දෙක අපි ගත්තා. ක්ලෝරයිඩ් සාන්ද්‍රය 0.01ම කියලා. Ag2CrO ආක්ෂේප ආරම්භන දෙකේ ක්ලෝරයිඩ් සාන්ද්‍රය 0.01 කියලා අපි ගත්තා. ඒ කියන්නේ අදාළ ආක්ෂේප ඇතිවීම ආරම්භ වන දෙක ක්‍රෝමේට් සහ ක්ලෝරයිඩ් සාන්ද්‍රය නොවෙනස්ව පවතින බව. නැත්නම් අර පිටතින් දාපු සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණයෙන් පරිමාණ සසිතු නොවන බව. දෙපැත්තෙන්ම එකම දේ කියන්න පුළුවන්. ඒ කියන්නේ අර මුලින්ම කිව්වේ අර ක්‍රෝමේට් සහ ක්ලෝරයිඩ් තිබු ද්‍රාවණයට පිටතින් සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණයක් සෙමින් එකතු කරද්දී චුට්ටක් හරි තමන්ගේ ආරම්භක පරිමාණ වැඩි වෙනවා. මොකද පිටින් දාන සිල්වර් නයිට්‍රේට් නිසා නේ. නමුත් ඒ පරිමාණ වැඩි වුණොත් සලකා හැරලා තමයි ගන්න හදන්නේ. ඒක රූපාවලියදී කියන්න පුළුවන්. පිටතින් යදුවේ AgN වලට හේතුවෙන් ආරම්භක ද්‍රාවණයේ පරිමාණ සසිතු නොවන බව. නැත්නම් කියන්න පුළුවන් ආරම්භක ද්‍රාවණයේ ක්ලෝරයිඩ් සහ ක්‍රෝමේට් සාන්ද්‍රණය අවක්ෂේප වීම ආරම්භන දෙකම AgCl අවක්ෂේප වීම ආරම්භන දෙක ක්ලෝරයිඩ් සාන්ද්‍රණයද Ag2CrO අවක්ෂේප වීම ආරම්භන දෙක ක්‍රෝමේට් සාන්ද්‍රණයද ආරම්භක අගයන්ම පවතින බව. ඒක මොකක්ද නේ? එතකොට ඔන්න විදිහට වලට පුළුවන් 2010 සහ 15 බලන්න ඔය ප්‍රශ්නෙම පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා මේ ප්‍රශ්නයක් අලුත් ප්‍රශ්නයක් විදිහට. හරි? ආයවන්දක ආයන පුළුවන්. එතකොට මේ පොදු අයන ආචරණය ටික දැන් ඉගෙන ගමු. ඒක පොඩි නෝට් එකක් වුණා ලියා ගන්න. පොදු අයන ආචරණය. ආචරණය කියන්නේ ඉෆෙක්ට් එක කියන එකනේ. ආචරණය කියන්නේ ඉෆෙක්ට් එක බලපෑම. පොදු අයන වල බලපෑම. පොදු අයන ආචරණය කියලා කියන්නේ. එතකොට පොදු අයනයක් කියලා කියන්නේ ඇත්තටම එකම අයනේ කියන්නේ අවක්ෂේපයට දාලා අයනේ තවත් සංයෝගකින් එනවා. එකම අයනේ දෙන්නෙක්කින් එනවා. එකම අයනේ දෙන්නෙක්කින් එනකොට තමයි පොදු අයනයක් කියලා කියන්නේ. හරි? උදාහරණයක් ගත්තොත් එහෙම සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක
හරි. සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් තුල AgCl අවක්ෂේපය දී කරද්දී අන්න ක්ලෝරයිඩ් කියන්නේ පොදු අයනයක්. ඇයි? ද්‍රාවණයේ වේලාසනේ නම් ක්ලෝරයිඩ් තියෙනවා, අවක්ෂේපයේ ක්ලෝරයිඩ් තියෙනවා. පැහැදිලි? පොදු අයනයක් කියලා කියන්නේ එකම අයනය සංයෝග දෙකකින් එනවා නම් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් තුල AgCl අවක්ෂේපය දී කරන්න ගියාට පස්සේ අන්න ක්ලෝරයිඩ් අන්න එකම අයන දෙන්නගෙන් ඇවිල්ලා පොදු අයනයක් ගන්න. පැහැදිලිද? එතකොට මම බස් එකක කතාවක් කිව්වා කලින් වීඩියෝ එකේදී. දැන් හිස් බස් එකක් ආවොත් මිනිස්සු ඉඳන් 80ක් යන්න පුළුවන් කියන්නේ. ඔය බස් එකේ සෙනග 50ක් ආවොත් 80ක් යන්න බෑ, තව 30 යන්න පුළුවන් නේ. 60ක් ආවොත් තව 20 යන්න පුළුවන්. 70ක් ආවොත් තව 10 යන්න පුළුවන් නේ. 78ක් ආවොත් තව 2 යන්න පුළුවන්. 80ක් යන්න පුළුවන් බස් එකක මගින් නැතුව ආවොත් 80ට යන්න පුළුවන්. හරි. මගින් 60කුත් එක්ක ආවොත් 80ක් තව යන්න බෑ, යනවා තව 20 නේ. ඒ කියන්නේ මේ පොදු අයන තියෙන්න තව මේ අවක්ෂේපේ දී වෙන පුළුවන් ප්‍රමාණය සාමාන්‍යයෙන් ගත්තොත් අඩු වෙනවා. හරි. එතකොට මතක තියාගන්න පොදු අයනයක් තිබීම හේතුවෙන් හරි කිසියම් අවක්ෂේපයක ද්‍රව්‍යතාව ගත්තොත් අඩු වෙන්න පුළුවන්. හරි. පොදු අයනයක් තිබීම හේතුවෙන් කිසියම් අවක්ෂේපයක ද්‍රව්‍යතාව අඩු වෙන්න chance එකක් තියෙනවා. හරි. හැබැයි එහෙම වෙන්න නම් මුත් විශේෂ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ් එක්ක සිල්වර් ක්ලෝරයිඩ් මුත් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. සෝඩියම් ක්ලෝරයිඩ් එකේ AgCl අවශ්‍යම මුත් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අදාළ පොදු අයන සමග විශේෂ ප්‍රතික්‍රියාවක් සිදු වෙන්නේ නැත්නම් සාමාන්‍යයෙන් ගත්තොත් පොදු අයනයක් තියෙද්දි මේ අවක්ෂේප වල ද්‍රව්‍යතාව අඩු වෙනවා. ඒ බස් කතාව තමයි නේ. ක්ලෝරයිඩ් කලින් ඉඳන් තියෙනවා නම් තව දී වෙන පුළුවන් ක්ලෝරයිඩ් ගන්න අඩු වෙනවා. මොකද කොහොම කරා වුණත් අයනික ගුණයේ KSP ඉක්මවා දී වෙන්න බෑ. අයනික ගුණයේ KSP ට සමාන වෙච්ච ගමන් සංතෘප්තයි. එතනින් එහාට තව දී වෙන්නේ නැහැ. වැඩිපුර දිනනවා දැන්පත් වෙනවා. එතකොට අදාළ අයනේ වේලාස නිදන් ද්‍රාවණයේ තියෙනවා නම් ඒ අයනේ තව දුරටත් දී වෙන පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. බස් එකේ සෙනග හිටියොත් එimhe කලින්ම වේලාසනම තවත් අඩු දෙන්න යන පුළුවන් මගින් ගන්න අඩු වෙනවනේ. නේ? 80ක් යන්න පුළුවන් බස් එකේ මගින් නැතුව ආවොත් නම් 80ම යන්න පුළුවන්. නමුත් මගින් 50කුත් එක බස් එක ආවදින් 80 යන්න පුළුවන් බස් එක තව 30 යන්න පුළුවන්. ඒ වගේ තමයි මේ පොදු අයන තිබ්බොතින් තව දී වෙන පුළුවන් ප්‍රමාණය ටිකක් අඩු වෙනවා. පොදු අයන සාන්ද්‍රණය වැඩි වෙන්න තව දී වෙන පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා, ද්‍රව්‍යතාව අඩු වෙනවා. හරි. හැබැයි ඔක බලංගු වෙන්නේ මේ දෙන්න අතර විශේෂ ප්‍රතික්‍රියාවක් නොමැති නම් විතරයි. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් එකේ AgCl මුත් ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ නේ. හරිද කියන්නේ? එතකොට මතක තියාගන්න පොදු අයන තියෙද්දි ද්‍රව්‍යතාව අඩු වෙන්න පුළුවන් අවක්ෂේපයක මොන වගේ වෙනාටද මේ අදාළ සංයෝග අතර විශේෂාකාරයේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැත්තම්. මුලින්ම අපේ නෝට් එකක් දාගන්න, මේ නෝට් එක හදා ගන්න ඕනේ. මම මුලින් කියන්නේ මුලින්ම නෝට් එකක් දාගන්න. පොදු අයනයක් කියලා කියන්නේ මොකක්ද කියලා? පොදු අයනයක් කියලා කියන්නේ එකම අයන දෙන්නෙක්ගෙන් එනවා. උදාහරණයක් මෙන්න මේ වගේ අවස්ථාවක්. හරි. එකම අයනය දෙන්නෙක්ගෙන් එනවා කියන්නේ කිසියම් අවක්ෂේපයක ඇති අයනයක් වෙනත් සංයෝගයක් මගින්ද ලැබෙනවා නම් අන්න පොදු අයනය. හරි. කිසියම් අවක්ෂේපයක තියෙන අයනයක් තවත් සංයෝගයක් ද්‍රාවණයෙන් තවත් සංයෝගයක් විසින් ලැබෙනවා නම් ඒකට කියනවා පොදු අයනයක් කියලා. හරි. ඒතකොට මේ වගේ දැනගදී මතක තියාගන්න අදාළ පොදු අයනය සහිත සංයෝගයත් එක්ක මේ අවශ්‍ය විශේෂ ප්‍රතික්‍රියාවක් සිදු වෙන්නේ නැත්නම් මතක තියාගන්න ඒ වගේ වෙලාවට පොදු අයන තිබීම මගින් අවශ්‍යමේ ද්‍රව්‍යතාව දීවන ප්‍රමාණය තව තවත් අඩු වෙන මොකද බස් එකට කලින් ඉඳන් සෙනග මගින් නැගලා හිටියොත් එහෙම තව යන ප්‍රමාණය අඩු වෙනවා වගේ දෙයක්. පැහැදිලිද? එතකොට ඔයා මුලින් පොදු අයනයක් කියන්නේ මොකද්ද කියලා ලියාගන්න. පොදු අයනයක් කියලා කියන්නේ එකම අයනය සංයෝග කීපයකින් එනවා. අවක්ෂේපයකදී නම් අවක්ෂේපයේ ඇති අයනයක් වෙනත් සංයෝගයක් මගින්ද ලැබෙන්නේ නම් මේක පොදු අයනයක් කියලා කියන්න පුළුවන්. ඒක හරියද? ඊට පස්සේ ඔයා නෝට් එකක් දාගන්න අංක 1 දාලා අදාළ සංයෝග අතර විශේෂ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැත්තම් අදාළ සංයෝග අතර විශේෂාකාරී ප්‍රතික්‍රියාවක් වුත් නැත්තම් එහෙම වෙලාවට පොදු අයනයක් තිබීම නිසා මේ අවශ්‍යමේ ද්‍රව්‍යතාව අඩු වෙනවා. පොදු අයන සාන්ද්‍රණය වැඩි වෙන්න තව තවත් මේ ද්‍රව්‍යතාව අඩු වෙනවා. හරි 80ක් යන පුළුවන් බස් එකේ 50ක් පිළිවෙල තව 30ක් යන පුළුවන්. හැබැයි 70ක් පිළිවෙල තව 10 යන පුළුවන්. 78ක් පිළිවෙල තව 2 යන පුළුවන්. 79ක් පිළිවෙල තව 1 යන පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? පොදු අයනේ වැඩි වෙන්න තව දී වෙන පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා නේ. හරි. ඒක ලියලා තියාගන්න.
හැබැයි මේ දෙන්න අතර විශේෂ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැත්නම් විතරයි මේක වළංගු වෙන්නේ. හරි? අදාළ මෙන්න මේ සංයෝග දෙන්න අතර විශේෂ ප්‍රතික්‍රියාවක් සිදු වෙන්නේ නැත්නම් අතර තියාගන්න. ඒ වගේ වෙලාවට පොදු අයන තිබුණා කියලා වෙන්නේ මොකද්ද? මේ ආක්ෂේපේ ද්‍රාවිතාව තව තවත් අඩු වෙන එක. පොදු අයන සාන්ද්‍රණය වැඩි වෙන මේ ද්‍රාවිතාව තව තවත් අඩු වෙගෙන යනවා. පැහැදිලි? හැබැයි විශේෂ අවස්ථා ටිකක් තියෙනවා. ඔයාලට හැමතිස්සෙම මේ කතන්දරේ බලංගු වෙන්නේ නැහැ. මේ කතන්දරේ බලංගු වෙන්නේ පැහැදිලිවම අදාළ සංයෝග දෙක අතර ප්‍රතික්‍රියාවක් නැත්තම් නේ. අදාළ සංයෝග දෙක අතර ප්‍රතික්‍රියාවක් නැත්තම් එතනදී මොකද වෙන්නේ? අදාළ සංයෝග දෙක අතර ප්‍රතික්‍රියාවක් නැත්තම් එතනදී පොදු අයන දිවීම හේතුවෙන් අදාළ අවක්ෂේපයේ ද්‍රාවිතාව ද්‍රවණය තුළ තව තවත් අඩු වෙනවා. පොදු අයන සාන්ද්‍රණයේ තවත් ගොඩක් තිබ්බොත් එimhe තවත් මේ ද්‍රාවිතාව අඩු වෙනවා. අර බස් එකේ සෙනගෙන පුතාව වගේ තමයි මත තියාගන්නේ. හරිද? හැබැයි සමහරක් අවස්ථා තියෙනවා ඒ පොදු අයන ලබා දෙන සංයෝග අතර විශේෂ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. එහෙම වුණොත් නම් පොදු අයනයක් තිබ්බ කියලා ද්‍රාවිතාව අමුතුවෙන් අඩු වෙන්නේ නැහැ, අනිත් පැත්තට වැඩි වෙනවා. දැන් උදාහරණයක් මම අර කිව්වොත් එහෙම ඔයා මේ උදාහරණයක් තියාගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවශ්‍යම දී කරන් ගියොත් ඔයාලට හිතෙනවා හා පොදු ආයනයක් තියෙනවා NaOH ද්‍රාවණයක් තුළ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් දී කරන යනකොට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රොක්සයිඩ් මෙන්න NaOH හයිඩ්‍රොක්සයිඩ් කලින් ඉඳන් තියෙන. එතකොට දී වෙන්න කලින් දතන අමාරුයි නේද? නමුත් මේ දෙන්න අතර විශේෂ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. හරි ඉනෝගනික් වලදී ගන්නවා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් එකක් කියලා. එයා ප්‍රතික්‍රියා වෙනවා NaOH. හරි NaOH එක්ක ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා. හරි ප්‍රතික්‍රියාවල විශේෂ කෙනෙක් ලබා දෙනවා. ඔනවා මේ ඉනෝගනික් වලින් කතා කරන්නේ. හරි ඔන්නම කෙනෙක් ලබා දෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ NaOH විසින් මෙයාව ඇදලා ගන්න තව කෙනෙක් ද්‍රාවණයක් බවට පත් කරගන්න. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ජලීය NaOH මේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්නේ ඇදලා අරගෙන වෙනත් සංයෝගයක් ලබා දෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා තව තවත් හොඳින් දිය වෙනවා. අර සිද්ධිය නෙමෙයි. මතක තියාගන්න අදාළ පොදු අයන තියෙන සංයෝග අතර ප්‍රතික්‍රියාවක් සිදු වුණු විශේෂාකාරයේ එතෙන්දී පොදු අයනයක් තිබ්බ කියලා ද්‍රාවිතාව අඩු වෙන්නේ නැහැ. පැහැදිලි? ඒ කියන්නේ මේ සංයෝග අතර විශේෂාකාරයේ ප්‍රතික්‍රියාවක් සිදු වුණොත් එතෙන්දී පොදු අයන තිබ්බ කියලා ද්‍රාවිතාව අඩු වෙන්නේ නැහැ. හරි? එහෙනම් ඔයා පටල ගන්න එපා. පොදු අයනයක් තියෙද්දි හරි බස් එකේ සෙනඟ කලින් ඉඳන් ඉන්නකොට හරි තව නගින්න පුළුවන් සෙනඟ ගන්න සාමාන්‍යයෙන් අඩුයිනේ. ඒ කියන්නේ අදාළ අවක්ෂේපය ඇති අයනයක් තව කෙනෙක්ගෙන් එනකොට අවක්ෂේපෙ දී වෙලා ඒ අයන දෙන්න හැකියාව අඩුයි. ද්‍රාවිතාව අඩුයි. තේරීම අඩුයි. ඒක ඇත්ත. පොදු අයන සාන්ද්‍රණය වැඩි වෙන ද්‍රාවිතාව තව තවත් අඩුයි. හරි? හැබැයි මේ සිද්ධිය බලංගු වෙන්නේ අදාළ සංයෝග දෙක අතර මුත් ප්‍රතික්‍රියාවක් නැත්නම් විතරයි. දැන් උදාහරණයක් සෝඩියම් ක්ලෝරයිඩ් AgCl මුත් ප්‍රතික්‍රියාවක් නැහැ. දැන් මෙතන ගත්තොත් වෙන්නේ හයිඩ්‍රොක්සයිඩ් පොදු අයනයක් වුණාට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන හයිඩ්‍රොක්සයිඩ් කියන අයනය NaOH වලින්ද එනවා පොදු අයනයක් හයිඩ්‍රොක්සයිඩ්. නමුත් වෙන්නේ මේ දෙන්න විශේෂ ප්‍රතික්‍රියාවකට සහභාගී වෙනවා. මොකද හේතුව අපි කියන ඉනෝගනික් වලදී ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් එකක් කියන්නේ. නේ? ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්, සිංක් හයිඩ්‍රොක්සයිඩ්, ඔන්න ඔය වගේ උභයගුණී හයිඩ්‍රොක්සයිඩ්. ඒවා මේ ප්‍රබල වාෂ්ප ද්‍රාවණය හොඳින් දිය දෙනවා. හරි හේතුව NaOH විසින් මෙන්න මේ අවක්ෂේපය ඇදලා අරගෙන දිය කර ගන්නවා මෙන්න මේ ද්‍රාවණය හදලා. පැහැදිලිද? මේක ඕනනම් තව ලියන්න පුළුවන්. මෙහෙම ලියන්න නැතුව සෝඩියම් ඇලුමිනේට් NaAlO2 තන දෙකක් ජලය කියලා. හරිද? මේක ලියන්න පුළුවන් ඕනනම් NaAlO2 සෝඩියම් ඇලුමිනේට් තන දෙකක් H2O කියලා. නැත්නම් මේ ලියන්න පුළුවන්. ඒතකොට මේක ජලීය ද්‍රාවණයක්. හරි? එතකොට මේ අවක්ෂේපේ තව තව ඇදලා ගන්න මෙන්න මේ ද්‍රාවණය හදන්න මේ NaOH. එතකොට දැන් පොදු අයන තිබ්බ වුණාට ද්‍රාවිතාව අඩු නැහැ. නිකන් ජලයේ දී කරාට වඩා හොඳට මේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය මේ ප්‍රබල වාෂ්ප ද්‍රාවණය තුළ දිය වෙනවා. හරි? දැන් මේකනේ. ඔය තව උදාහරණ ගන්න පුළුවන් D ගුණුවේදී. ඇමින් සංකීර්ණ පාඩමේදී D ගුණුවේ ගත්තොත් එහෙම ඔයා NH4OH ද්‍රාවණයක් තුළ ඔයා NH4OH ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තුළ දී කරොත් එහෙම ඇමින් සංකීර්ණ හදන D ගුණුවේ හයිඩ්‍රොක්සයිඩ් උදාහරණයක් NH4OH ජලී ද්‍රාවණයක් තුළ දී කරනවා කොපර් හයිඩ්‍රොක්සයිඩ් වගේ කෙනෙක්.
දැන් නිකල් හයිඩ්‍රොක්සයිඩ් වගේ කෙනෙක්. අවශ්‍යයි. දැන් ඔයාලට දෙන්නේ මෙන්න හයිඩ්‍රොක්සයිඩ් පොදු අයනයක් ඒක ඉන්න ද්‍රව්‍යතාව අඩුයි කියලා නෑ. එහෙම නෑ. මොකද හේතුව මේ කොපර් හයිඩ්‍රොක්සයිඩ් සමග මේ NH4OH ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා ඇදලා ගන්න විශේෂ කෙනෙක් හදනවා. හරි? ඒ කියන්නේ මේ දෙන්න අතර විශේෂාකාර ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. එතනදී කොපර්ගේ ඇම්මීන් සංකේත කියලා හදනවා. ඇමෝනියා එක්ක කොපර්ගේ ඇම්මීන් සංකේත කියලා හදනවා. ඇමෝනියානු හතරක් එක්ක කොපර් 2+ ගේ ඇම්මීන් සංකේත කියන ප්‍රභේදය හදනවා. ඔය විදිහට. මේක ජලීය ද්‍රාවණයක්, පද නිපාත ද්‍රාවණයක්. මේක නිපාත අවශ්‍යයි. මේක තද නිපාත ද්‍රාවණයක්. එතකොට බැලන්ස් කරනවා නම් පුළුවන් NH3 හතරක් ඉඳලා N4ක් ඉඳලා හතරක් දාන්න. ඇතරම NH4OH කියන්නේ NH3 සහ ජලය කියන එකනේ. NH4OH කියලා කියන්නේ NH3 සහ H2O. එතකොට NH4OH හතරක් කියන්නේ එතන හතරක් තියෙනවනේ NH3 හතරක් දාන්න බෑ N4ක් වෙන්නේ. NH4OH හතරක් කියන්නේ NH3 හතරයි ජලය හතරයි නේ. එතකොට මේ පැත්තේ ලියන්න යනවා නේ ජලය හතරයි. තාම මෙතන යනවා අර හයිඩ්‍රොක්සයිඩ් එක නේ. ඔය තුල කරන්න පුළුවන් ප්‍රතික්‍රියාවක් ඉතින්. පැහැදිලිද? අර ප්‍රතික්‍රියාව වශයෙන් නම් තුල කරන්න පුළුවන්. එතකොට මම ඊට පස්සේ ඉඳන් ලිව්වේ අර ලිව්වේ. එතකොට මොන විදිහට කරන්න පුළුවන් මේ විශේෂ ප්‍රතික්‍රියාවක් විදිහට දක්වන්න. හරි? මෙන්න මේ ඇම්මීන් සංකේත ඉන්නේ ජලීය ද්‍රාවණය, නිල් පාට ද්‍රාවණය, තද නිල් පාට ද්‍රාවණය හැදලා මෙන්න මේ අවශ්‍ය පිටක මේ කියන ප්‍රතික්‍රියාව. පැහැදිලිද? එතකොට තේරුම් ගන්න මෙතන වෙන්නේ හරිද පොදු අයන තියෙන එක ඇත්ත NH4OH ගේ හයිඩ්‍රොක්සයිඩ් CuOH ගේ හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ ඇති අයනයක් වේලාසක ගන්න ද්‍රාවණය දෙන පොදු අයනයක් තියෙනවා නමුත් මෙන්න මේ දෙන්න අතර විශේෂ ප්‍රතික්‍රියාවක් සිදු වෙලා ඇම්මීන් සංකේත කියන එක හදන නිසා මොකද වෙන්නේ ද්‍රාවකතාව අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ හොඳින් මෙන්න මේ NH4OH ද්‍රාවණය තුල දී වෙන්නේ හරිද මට තවත් උදාහරණයක් මම නම් ගන්නම් ඔය සිල්වර් ක්ලෝරයිඩ් කියන අවක්ෂේපය සාන්ඩ්‍රෙඩ් සීල් තුල තනුක්‍රමයේ සාන්ඩ්‍රෙඩ් සීල් කාණ්ඩ විශ්ලේෂණයේ පාරමිත කැටයන හඳුනා ගැනීමේදී එතෙන්දී පළවෙනි කාණ්ඩ විශ්ලේෂණාත්මක පළවෙනි කාණ්ඩේ අවක්ෂේප වෙනවානේ AgCl PbCl2 Ag2Cl2 කියනවා ඒ තනුකෙත් සීල් දාන්නේ අවක්ෂේප කරා කාණ්ඩ විශ්ලේෂණයේ පළවෙනි කාණ්ඩේදී අන ඉන්ස්ටිටියුට් එකේ වෙබ්සයිට් එකේ අපිට කාණ්ඩ විශ්ලේෂණයේ පාඩම තමයි ඊගාට දාන්නේ ඇනන හඳුනා ගැනීම දක්වා දැන් කරලා තියෙන්නේ එතකොට මේ පාඩ කෙලින්මෙන්දී බලා ගන්න පුළුවන් කාණ්ඩ විශ්ලේෂණයේ පාඩමේදී තනුකෙත් සීල් තමයි දාන්නේ. හරි? AgCl PbCl2 අවශ්‍ය පැදගන්න තනුකෙත් සීල් තමයි දාන්නේ. සාන්ඩ්‍රෙඩ් සීල් ගන්න නැහැ. හේතුව දැන් මේ සාන්ඩ්‍රෙඩ් සීල් ද්‍රාවණය එතන සාන්ඩ්‍රෙඩ් කියලා කියන්න ඕනේ. සාන්ඩ්‍රෙඩ් සීල් ද්‍රාවණයක් තුළ AgCl අවශ්‍ය පිළිගනොත් එහෙම. ඔයාලට හිතෙන්නේ නම් මොකද්ද? ක්ලෝරයිඩ් පොදු අයනයක් ද්‍රාවකතාව අඩු වෙයි කියලා නෑ. විශේෂ ප්‍රතික්‍රියාවක් මේ දෙන අතර සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙලා ද්‍රාවකතාව වැඩි වෙනවා. පැහැදිලි මේ කියන්නේ? දැන් අර මට මේ කියන්න මම උදාහරණ හැමකම මේ ඔක්කොම මේ ඉනෝමනික් වල හම්බෙන උදාහරණ. එතකොට මේක නම් ඉනෝමනික් වල හම්බෙන්නේ නැහැ. සුලභ මේ උදාහරණය. මෙතනදී පොඩ්ඩක් මතක් තියාගන්න එක පුළුවන් නම් මෙන්න මේ يعني AgCl ආශ්‍රේපෙන් ක්ලෝරයිඩ් තියෙනවා. මෙතන ක්ලෝරයිඩ් තියෙනවා. පොදු අයනයක් නමුත් වෙන්නේ මේ AgCl ආශ්‍රේපයක් එක්ක ඔය සාන්ඩ්‍රෙඩ් Cl ප්‍රතික්‍රියා වෙලා හරිද? විශේෂ සංකීර්ණයක් හදනවා Ag+ එක ක්ලෝරයිඩ් දෙන්න එකතු වෙලා Ag1+ Cl- දෙන සුළු ග්‍රාම් ඍණයක් එකතු වෙයි ඔන්න වගේ සංකීර්ණ ද්‍රාවණයක් හදනවා. හරිද? ක්ලෝරයිඩ් දෙකක් දාන්න. එතකොට ඔයාලට නෑ ක්ලෝරයිඩ් දෙක හරිනේ H+ දෙකක් එකතු වෙනවා ක්ලෝරින් දෙක හරි තුනිදයි H+ එකක් මේ පැත්තේ දුන්නා. එතකොට H+ එකක් එකතු වෙනවා මේ පැත්තේ මම ඉතින් ඇවිල්ලා හරිද? දුන්න ගන්න පුළුවන් විදිහට එතකොට මෙන්න මේ AgCl මෙතනින් තව ක්ලෝරයිඩ් එකක් අරගෙන Ag ධන 1යි Cl ඍණ 1 දෙන්නයි සුළු ග්‍රාම් ඍණයක් ඉතුරුයි. මෙන්න මේ කියන සංකීර්ණ අයනයත් එක්ක H+ එකක් පිට කරන මේ විදිහට ද්‍රාවණයක් Aq බවට පත් වෙනවා. පැහැදිලි කියන්නේ එතකොට මොකද වෙන්නේ? මේ දෙන විශේෂ ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන හින්දා පොදු අයන තිබ්බ උනාට ද්‍රාවකතාව කියන එක වැඩි වෙනවා. හේතුව මෙයා මේ සාන්ඩ්‍රෙඩ් සිලිසි මෙයාව ඇදලා ගන්නවා. සාන්ඩ්‍රෙඩ් සිලිසි මෙන්න මේ සංගය ඇදලා අරගෙන දිය කරගන්නවා. එතකොට මේ ඝනේ තවමත් තියෙනවා Aq බවට පත් වෙනවා මෙන්න මේ සංකීර්ණ අයනයක් බවට. පැහැදිලි කියන්නේ? එතකොට පරණ පේපර්ස් වල නම් දාලා තිනවා 2005ට වගේ කලින් ඒවයි මේ වැඩිම PbCl තුලත් වෙන්න පුළුවන් කියලා. PbCl2 අවශ්‍යපේට අපි දී කරොත් එහෙම සාන්ඩ්‍රෙඩ් Cl තුල
PbCl2 අවක්ෂේපයේ සාන්ද්‍රණය සිද්ධ කරොත් එහෙම. දැන් කාණ්ඩ විශ්ලේෂණයේ පාඩමේදී මේ AgCl PbCl2 ම අවක්ෂේප වෙනවනේ එතෙන්දි ගන්නෙ. සමුදේශයේ හේතුව ඔය සාන්ද්‍රණය සිද්ධ ගත්තොත් මේ අවක්ෂේපය ඇතුළේ ආයි දී වෙනවා අවස්ථ දෙකක්. AgCl අවක්ෂේපයට සාන්ද්‍රණය සිද්ධ දී වෙන්න පුළුවන්. PbCl2 අවක්ෂේපයට සාන්ද්‍රණය සිද්ධ දී වෙන්න පුළුවන්. හරි? එතකොට මේ අර කාණ්ඩ විශ්ලේෂණ පළවෙනි කාණ්ඩෙදි ගන්නෙ අනුකේසියනේ. දැන් අතම සිලබස් එකේ ගත්තොත් කාණ්ඩ විශ්ලේෂණයේ පාඩම කරන්න කියලා තියෙන්නේ KSPත් එක්ක. නමුත් ඒකේ දැනුම අවශ්‍ය වෙනවාට ඉනෝගනික් වල තියෙන මම ඒව උගන්වන්නේ ඉනෝගනික් වලට ඉන්න මම දැන් මෙතන KSP යටතේ කාණ්ඩ විශ්ලේෂණය උගන්වන්න යන්නේ නැහැ. මොකද මේ ඔය ද්‍රාවිතාවුන්ගේ සම්බන්ධයි කාණ්ඩ විශ්ලේෂණය කියන එකට. හරි? ද්‍රාවිතාවෝ සම්බන්ධයි ඒකේ තියරි ඉදිරිය යම් තැන්වලදී නමුත් කාණ්ඩ විශ්ලේෂණික පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ ඒවා ඕන වෙන්නේ ඉනෝගනික් වල වගුවක් කියන ප්‍රශ්න. ඒ වගු ප්‍රශ්න වල තමයි ඉනෝගනික් ප්‍රශ්න වල තමයි ඒවා ඕන වෙන්නේ. අපි ඉනෝගනික් වල තමයි ඒක උගන්වන්නේ. මෙතන මේ KSP වලදී අපි මේ කාණ්ඩ විශ්ලේෂණය කියන කොටස සිලබස් එකේ අපිට KSP එකට දාලා තිබුණා. මම උගන්වන්නේ ලස්සන පෙළගස්සල මම උගන්වන්නේ ඉනෝගනික් කෙමිස්ට්‍රි පාර්ට් එකේදී. හරි? ඒකේ ඒ අදාළ තැන් වලදී තමයි මම උගන්වන්නේ. ඒතකොට ඊගොම මෙතනදී කරන්න යන්නේ නැහැ. කාණ්ඩ විශ්ලේෂණයේ පාඩම KSP සංකල්පයකට යන්න තැන් වලදී යෙදුනට මෙතනදී කරන්න යන්නේ නැහැ. හරි? එතකොට මේ ඔන්න ඔය PbCl2 අවක්ෂේපී සාන්ද්‍රණය සිද්ධාන්තයක් ඔයගොල්ලෝ දෙයක් කරනවා අපිට හිතෙන්න නම් මෙතන ක්ලෝරයිඩ් තියෙනවා, මේකේ ක්ලෝරයිඩ් තියෙනවා, එනම් පොදු අයනයක් තියෙනවා, දින එකක් නැහැ කියලා හිතෙන්නේ නැහැ. එහෙම නැහැ. විශේෂ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. මේ PbCl2 අවක්ෂේපය ඇදලා ගන්න කවුද? මේ සාන්ද්‍රණය විසින්. එතනදී හැබැයි Pb2+ එක සෙට් වෙනවා ක්ලෝරයිඩ් ඒවා 4ක්. Pb2+ Cl- 4ක් ඍණ 4යි. ඍණ 4යි දාන දෙක සුළු කරනවා. ඊට දැන් ඉතින් මේ වගේ සංකීර්ණ ජලීය අයනයක් ලැබෙනවා. ක්ලෝරින් 4ක් වෙන මෙතන දෙකක් දාන්න දෙකක් ඊට පස්සේ ඉතුරු වෙනවා සෝරානේ පැත්තෙන් ලියන්න. හරි. ඔන්න ඔය විදිහට. එතකොට මෙතන අපිට හිතුණාට ද්‍රාවක අඩු වෙනවා කියලා නැහැ. මේ PbCl2 කියන ගානේ අවක්ෂේපය සාන්ද්‍රණය තුල ඉතාමකින් දී වෙනවා. මේක සාන්ද්‍ර කියන එක වැදගත්. අනු ගණන් හරියන්නේ නැහැ. තමුදේ සිද්ධි බඩ මේවා වෙන්නේ නැහැ. AgCl දිය වෙන්නත් පුළුවන් සාන්ද්‍රණය තුල PbCl2 දිය වෙන්නත් පුළුවන් සාන්ද්‍රණය තුල. තනුක හරියන්නේ නැහැ. සාන්ද්‍රණය වෙන්න ඕනේ. හරි? සාන්ද්‍රණය තමයි ක්‍රියාවලිය වෙන්නේ. සාන්ද්‍රණය විසින් තමයි PbCl2 ඇදලා නම් දිය කරගන්නේ. සාන්ද්‍රණය තමයි AgCl2 ඇදලා නම් දිය කරගන්නේ. දැන් ඔන්න උදාහරණ අපි කලින් ඉනෝගනික් වලදී කතා කරලා කිව්වා අලුත් දේවල් කිව්වෙත් කිව්වා. එතකොට එහෙනම් දැන් මොකද පාඩමේ සාරාංශය? පොදු අයන වල බලපෑම පොදු අයන ආචරණය. මොකද පොදු අයනයක් කියන්නේ? නෝට් එක ලියාගන්න බැරනවා නම් මේ අඩුපාඩු තනියම දැන් හදාගන්න. හරි? ඔයා නෝට් එක හදාගන්න මේකට පොඩි. එතකොට මේ මහා ලොකු වැලවටරන් නෝට් ලියාගන්න එපා. බොහොම කෙටියෙන් සාරාංශයක් දී ගන්න. මොකද පොදු අයනයක් කියලා කියන්නේ? පොදු අයනයක් කියලා කියන්නේ කිසියම් එකම අයන දෙකකින් එනවනේ. පොදු අයනයක් කියන්නේ එකම අයනේ ප්‍රභේදයන් දෙකකින් හෝ තුනකින් හෝ හතරකින් කීප දෙනෙක්ගෙන් එකම අයන ලබා දෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම අවක්ෂේපයේ ඇති අයනයක් වේලාසන ඉඳන් ද්‍රාවණයේ තිබ්බොත් අවක්ෂේපයේ ඇති අයනයක් වෙනස් සංයෝගයකින්ද ලබා දෙන්නේ නම් මේ අයනේ මොකද්ද? දෙන්නට පොදු අයනයක්. හරි උදාහරණයක් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් තුළ AgCl අවක්ෂේපය දිය කරන්න ගියොත් එහෙම ක්ලෝරයිඩ් දෙන්නට පොදු අයනයක් ඉඳන් Cl- පොදු අයනයක් වෙනවා. හරි. එතකොට මොකද මුලින්ම දාපු නීතිය? අදාළ සංයෝග දෙක අතර විශේෂාකාරී ප්‍රතික්‍රියාවක් නැත්තම් එහෙම වෙලාවදී මොකද වෙන්නේ? අර බස් එකේ සෙනඟ වේලාසන ඉඳන් ඉන්න අලුතෙන් යන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා වගේ තමයි පොදු අයනේ සාන්ද්‍රණය වැඩි වෙන්න තවත් දී වෙන පුළුවන් ප්‍රමාණය අඩු වෙන්නේ ද්‍රාවකම අඩු වෙනවා. එතකොට හැබැයි මොකද්ද නීතිය? අදාළ සංයෝග දෙක අතර විශේෂ ආකාරයේ ප්‍රතික්‍රියාවක් නොමැතිනම් මොකද නීතිය? ඒ වගේ වෙලාවට පොදු අයනය තිබුණාම වෙන්නේ ද්‍රාවකව තවත් අඩු වෙන එක. හරි? හැබැයි අදාළ සංයෝග දෙක අතර විශේෂ ආකාරයේ ප්‍රතික්‍රියාවක් නැත්නම් තමයි මේක වළංගු වෙන්නේ. එතකොට පොදු අයනයේ සාන්ද්‍රණය වැඩි වෙන්න තව දී වෙන පුළුවන් ප්‍රමාණය අවශ්‍ය ද්‍රාවකය තවත් අඩු වෙනවා. හැබැයි දෙවෙනි කාරණය මොකද්ද? හැබැයි පොදු අයනයක් තිබ්බා වුණාට අදාළ සංයෝග දෙක අතර විශේෂ ආකාරයේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න පුළුවන්. එතනදී අර සංයෝගයක් විසින් අනිත් සංයෝගය ඇදලා අරගෙන දිය කර ගන්නවා. ද්‍රාවකය වැඩි වෙන පුළුවන්. උදාහරණ කීපයක් කතා කරා මොනවද? උභයගුණී හයිඩ්‍රොක්සයිඩ්, ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්, සිංක් හයිඩ්‍රොක්සයිඩ් වගේ ඒවා උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් NaOH වගේ ප්‍රබල වාෂ්ප ද්‍රාවණ වල දී වෙනවා. එතනදී හයිඩ්‍රොක්සයිඩ් පොදු අයනයක් වුණාට NaOH ප්‍රබල වාෂ්පයෙන් විසින් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් ඇදලා අරගෙන විශේෂ ප්‍රතික්‍රියාවක් සිදු කරලා ද්‍රාවණයක් බවට පත් කරගන්නවා. තව උදාහරණයක් දීගණුවේ ඇම්මීන් සංකීර්ණ හදන කොපර් හයිඩ්‍රොක්සයිඩ්, නිකල් හයිඩ්‍රොක්සයිඩ්, කොබෝල්ට් හයිඩ්‍රොක්සයිඩ්, සිංක් හයිඩ්‍රොක්සයිඩ් මොන වගේ කට්ටිය ගත්තොත් මොන වගේද?
ඒගොල්ලෝ NH4OH ද්‍රාවණය තුළ දිය කරද්දී හයිඩ්‍රොක්සයිඩ් පොදු අයනයක් වුණාට NH4OH විසින් අර ඩීගොනුවේ ඔබේ ඇමින් සංකේන හදන ඩී බ්ලොක් වල ඇමින් සංකේන හදන හයිඩ්‍රොක්සයිඩය NH4OH විසින් ඇදලා ගන්න උදාහරණයක් NH4OH ද්‍රාවණයක් තුළ හයිඩ්‍රොක්සයිඩ් පොදු අයන තිබුණාට කොපර් හයිඩ්‍රොක්සයිඩ් දාද්දී මොකද වෙන්නේ? දෙකම හයිඩ්‍රොක්සයිඩ් පොදු වුණාට NH4OH ද්‍රාවණය තුළ කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවශ්‍යක මුදින්දී වෙනවා අනුදාහරණයක්. ඊට පස්සේ දවල්කට අපි කතා කරා ඒක අපේ ඉනෝගනික් වලදී එම හම්බුනේ නැති එකක්. දැන් මෙතනදී මම තියාගන්න කලබල. සාන්ද්‍ර HCl ද්‍රාවණයක් තුළ AgCl දී කරොත් එහෙම ක්ලෝරයිඩ් පොදු අයනයක් වුණාට සාන්ද්‍ර HCl විසින් AgCl ඇදලා නම් AgCl2 1- කියන සංකීර්ණය ලබා දීලා දිය කර ගන්නවා. ඒ වගේමයි සාන්ද්‍ර HCl ද්‍රාවණයක් තුළ PbCl2 දිය කරද්දී ක්ලෝරයිඩ් පොදු අයනයක් වුණාට සාන්ද්‍ර HCl විසින් PbCl2 අවශ්‍ය ඇදලා අරගෙන PbCl4 2- කියන සංකීර්ණය ලබා දීලා තැලී තත්ත්වයටපත් කරලා අදාළ PbCl2 අවශ්‍ය ද්‍රාවකතාවය වැඩි කරගන්නවා. එහෙනම් පොදු අයනයේදී අවශ්‍ය ද්‍රාවකතාව අඩු වෙන්නත් පුළුවන්. ඒ මොන අවස්ථාවලද? අදාළ සංයෝග දෙක අතර ප්‍රතික්‍රියාවක් නැතිනම් පොදු අයනයේදී ද්‍රාවකතාව අඩු වෙනවා. හැබැයි අදාළ සංයෝග දෙක අතර විශේෂ ආකාරයක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී පොදු අයන තිබුණා වුණාට ද්‍රාවකතාව වැඩි වෙන්න පුළුවන්. මොන සාරාංශය? එහෙනම් අර අනිත් ගණන් ටික හදනකොට KSP වල තියරි ඉවරයි. අර ද්‍රාවකතා ගුණ කියන සෙක්ෂන් එක ඒක මම උගන්වන්නේ ඉනෝවනික් වලින් තමයි ස්ටයිල් එක මම කරන්නේ. ඒ පාඩම. එතකොට එතනදී ඉනෝවනික් වලදී ලස්සන දෙක පන්ති වල ළමයින්ට උගන්වලා දිනවා. පන්තියේ නැති කට්ටියට ඉන්ස්ටිටියුට් එකේ සයිට් එකෙන් දැන් මේ විදිහේ ඉනෝවනික් බලනවා ඒ කට්ටිය. අනේ ඉන්ස්ටිටියුට් එකේ වෙබ්සයිට් එකේ දාපු අකාවනික රසායනික පාඩම් මාලාවේදී අංක 8 වීඩියෝ එක යටතේ බලන්න. එතන කාණ්ඩ විශ්ලේෂණය නැත්නම් කැටයන හඳුනා ගැනීමේදී මේවා සම්බන්ධ කරලා මේ KSP කතන්දරත් පොඩ්ඩක් කියලා සම්බුද්ධතා කතන්දරත් කියලා ඒක ඉනෝවනික් පාඩ එකත් එක්ක කතා කරලා තියෙනවා. හරි එතකොට මේ තව ගණන් ටිකක් ඔයා හදන්න ගණන් හැම අවුරුද්දෙම නැහැ KSP වලින් බලන්න රචනා ප්‍රශ්න පත්‍රයේ නැත්නම් ස්ට්‍රක්චර් එක බලන්න KSP වලින් ආපු අවුරුදු වල හදලා තියාගන්න ඒ ටික විශේෂයෙන් 2000 මම කිව්වා 10 සහ 15 අර දැන් හදපු ගණන් පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා හදලා උත්තර චෙක් කරලා බලන්න. ඒතකොට KSP ටික ඇත්තටම ඉවරයි දැන් මේ වීඩියෝ එකේ. නමුත් මම තව එක වීඩියෝ එකක් දාන්නම්. පොදුවේ නිකන් මිශ්‍ර ගැටලු කිව්වා දැන් අලුතෙන් කරන්න කියලා කොටසක් නැහැ. පොදුවේ මිශ්‍ර ගැටලු කිව්වා සාකච්ඡා කරන්න නම් රාජදා උන්ට ඒකම මම ඔයාලට දැන් 2020 උසස් පෙළ විභාගයේ ඉන්න කලින් පොරොන්දුවක් වුණා මෙන්න මේ පාඩම් ටික ඉවර කරනවා කියලා YouTube එක කරා. එතකොට ඔයාලට මම රසායනික සමතුලිතතාවතාව වීඩියෝස් දෙකක් වගේ දාන්න දෙන්නේ. ඒක මම දාන්නම් ඉස්සර සතියේදී. සති ඉස්සර දෙකේදී කියන්නේ මේ මාසෙ ඉවර වෙන කලින්. කියන්නේ සැප්තැම්බර් මුල වෙන්න කලින් රසායනික සමතුලිතතාව ඉවර කරලා දෙන්න. ඊට පස්සේ අපි ව්‍යාප්ති සමුණකයක් තව එක වීඩියෝ එකක් වගේ මම දානවා. ගානක් එමෙ දුත් හොඳයි. ඒක ඒකට ඒකත් ඉවරයි. අපිට ශක්ති විද්‍යාවත් තව වීඩියෝස් දෙකක් හෝ තුනක් කරන්න වෙයි. ඒක හැබැයි මම සැප්තැම්බර් මාසේ මැද වගේ වෙද්දි තමයි ඉවර කරලා දෙන්නේ. එතකොට පොරොන්දු වෙච්ච විදිහටම පටන් ගත්ත පාඩම් ටික ඔක්කොම YouTube එකේ ෆ්‍රී කරපු ටික ඉවර කරලා දෙනවා. ඒකම මේ ගාල්ටවුන්ටත් දැන් මොන අදින් තියරි ඉවරයි. තව එක වීඩියෝ එකක් අපි දාමු. එතකොට තව වීඩියෝස් 5ක් 6ක් යද්දී අපිට මේ පටන් ගත්ත ඔක්කොම ටික YouTube එක කරා ලස්සනට ඉවර කරන්න දෙන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.